ගෞරවනීය ස්වාමින්වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි පිරිවෙන් ආචාර්ය ස්වාමින්වහන්සේලා විශේෂයි පවත්වන භාවනා වැඩසටහනේ ඊළඟ අංකයේ වශයෙන් ධර්ම දේශනා වාරයක් සඳහායි සෝදානම් වෙන්නේ. ඒ සඳහා සියලුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති තී. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඉතින් අපිට පුංචි ඉල්ලීමක් ලැබුණා දේවතා ආරාධනාව කරන්න කියලා. ඔන්න අපි දෙවියන්ටත් ආරාධනා කළා. ඉතින් මම හිතනවා අද ස්වාමීන් වහන්සේලාත් රැසක් මේ ධර්ම සභා මණ්ඩපයේට රැස්ලා ඉන්නවා. ඉතින් අපි ක්‍රමානුකූලව විශේෂයෙන්ම භාවනාව මුල් කරගෙන ධර්මදේශනා මාලාවක් පවත්වන අවස්ථාවක්. ඉතින් මුලින්ම අපි මුල්ම දවසේදී අනුග්‍රහිත පහක් ගැන විශේෂයෙන් මතක් කරගත්තා. සීලෙන් අනුග්‍රහ කිරීම, නැත්නම් සීලෙන් උපකාර කිරීම, ඊළඟට සුතයෙන් උපකාර කිරීම, සාකච්ඡාවකින් උපකාර කිරීම, ඒ වගේම සමතයකින් විපස්සනාවකින් උපකාර කිරීම කියලා අපි ක්‍රම පහකට අපේ මේ කටයුත්තට සාදර වෙන්න, මේ කටයුත්තට අනුග්‍රහ කරන්න කියලා විශේෂයෙන් මතක් කරගත්තා. ඊළඟට සති මාත්‍රය සම්බන්ධයෙන්, සතියෙන් අනුග්‍රහ කිරීම සම්බන්ධයෙන් අපි මතක් කරගත්තා. ඒ වගේමයි සතියේ තියෙන විවිධ මට්ටම් ටිකක් දුරට අපි සාකච්ඡා කළා. ඊළඟට අපේ ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සතියෙන් මේ දේශනා මාලාවේ ඊළඟ පියවරක් ලැබුවා. එතෙන්දී කොහොමද ආනාපාන සතිය ප්‍රායෝගිකව වඩන්නේ? මොන වගේද මේ හුස්ම රැල්ල ටික ටික වෙනස් වෙන්නේ? මේ වගේ කරුණු ගෙනහැර පෑවා. ඒ වගේමයි ඉරියාපත භාවනාව සම්බන්ධයෙන්, ධාතු මනසිකාර භාවනාව සම්බන්ධයෙන් යම් වැටහීමක් ස්වාමින්වහන්සේලා තුල ඇති කරන්න, එහෙම නැත්නම් ප්‍රායෝගික පැත්තෙන් ඒ ගැන විමසන්න උත්සාහවන්ත වුණා. ඊළඟට මම හිතන්නේ ඊයේ අපේ අතුරුගිරියේ ස්වාමින්වහන්සේට අපි ලැබලා දීලා තිබුණේ විශේෂයෙන්ම වේදනානුපස්සනාව සම්බන්ධයෙන් කරුණු ටිකක් සාකච්ඡා කරන්න කියලා. එතකොට අපිට අපේ මේ ධර්ම ගමනේ, එහෙම නැත්නම් මේ ප්‍රායෝගිකව අපි යන භාවනා වැඩමුළුවේ දැන් ඔන්න ඒකාතකින් කායානුපස්සනා මට්ටමකින් අපි යම් පමණක සාකච්ඡා කරලා තියෙනවා. පරිපූර්ණ වශයෙන් නෙමෙයි, යම් පමණකින් සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම බහුල වශයෙන් අපි භාවනාවට යොදා ගන්නා විවිධ මාතෘකා රසක් තමයි ඒ හරහා ගොනු වෙලා තියෙන්නේ. ඊට පස්සේ වේදනානුපස්සනාව සම්බන්ධයෙන් යම් ප්‍රායෝගික මුහුණුවරකින් කරුණු ටිකක් සාකච්ඡා කරන්න ඇති. ඊට පස්සේ අද මම ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්තානුපස්සනාව සම්බන්ධයෙන්. ඉතින් අපි එකපාරටම චිත්තානුපස්සනාව කරන්න අමාරුයි. ඒකයි අපි ටික ටික මේක ක්‍රමානුකූලව පියවරෙන් පියවරට ඉස්සරහට යන ගමනක් විදිහට කතා කරන්නේ. මොකද කායානුපස්සනාව තමයි අපිට මේ ගමනට බැස ගන්න පහසු තැන. අපිට එකපාරටම චිත්තානුපස්සනාවකට යන්න පුළුවන් කියලා කියන්න අමාරුයි. මොකද ඒ අමාරු බව, එහෙම නැත්නම් මේකේ තියෙන ටිකක් සූක්ෂමතාවය බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. නාහම් භික්ඛවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා ආනාපාන සති භාවනාව විස්තර කරන කොටසේ චිත්තානුපස්සනා පරිච්ඡේදයේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා මේ ඒ තරම්ම තහවුරු වෙච්ච සතියක් නැති, ටිකක් දියුණු වෙච්ච සතියක් නැති, දෙයක් සම්බන්ධයෙන් සියුම්ම දැක ගන්න හැකියාවක් නැති, සම්පජඤ්ඤය දියුණුලා නැති මනසකට මේ චිත්තානුපස්සනා කොටස කරන්න මදක් අපහසුයි කියලා. එතකොට අපිට තේරෙනවා පොඩ්ඩක් චිත්තානුපස්සනාවට එන්න නම් අපිට හැදිච්ච සතියක් අවශ්‍ය වෙනවා. ඒක පාටම අපිට චිත්තානුපස්සනාවකට පෙළඹෙන්න අමාරුයි. ඉතින් මෙතන තියෙනවා එක්තරා අන්දමකින් ක්‍රමානුකූල වර්ධනයක්. අපි කායානුපස්සනාවකින් පටන් ගන්නකොට අපිට ඒක ටිකක් පහසුයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපේ පොළවේ පාදයක් ස්පර්ශ වෙනකොට එතන හිත තියෙන එක සාපේක්ෂව පහසුයි කියලා කියන්න පුළුවන්. තාමත් ඉතින් හිත අතීතයට අනාගතයට දුවනවා වෙන්න පුළුවන්. නමුත් අපි ටිකක් මේ කටයුත්තේ වීරයෙන් යෙදෙනවා නම්
එතකොට අපිට මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා Tamanට තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ පියවර 5ක් ඔන්න දැන් මට සිහියෙන් යන්න පුළුවන්. සිහිය මට එතන පවත්වන්න පුළුවන්. ඊළඟ දවසේ ඔන්න පියවර 6ක් මට සිහියෙන් යන්න පුළුවන්. ඊළඟ දවස වෙනකොට ඔන්න පියවර 7ක් සිහියෙන් යන්න පුළුවන්. කියලා අර Taman තුල පොඩ මේකේ තියෙන ප්‍රායෝගිකත්වයේ වැටහෙන්න ගන්නවා. සතිය කියන එක යෝගාවචරයේ හඳුන ගන්නවා. ඒ වගේමයි Tamanට මේක කරන්න පුළුවන් කියලා හැකි සංඥාවක් එන්න පටන් ගන්නවා. නැත්තම් ඉතින් අපි අර ගොඩේ ඉඳන් පීනනවා වගේ තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. නමුත් මේකේ බැස ගන්න වතුරට බහින්න හරිම පහසුයි කායානුපස්සනාවේ. ඒ නිසා විශේෂයෙන්ම කායානුපස්සනාව මුල් කරගෙන බුදුරජාන් වහන්සේ දේශනා මාලාවක් පවත්වලා තියෙනවා. ඒ කියන්නේ අප්‍රමාණව දේශනා පවත්වන්න ඇති ඒවා ත්‍රිපිටකයට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අපි හිතමු කායගත සති සූත්‍රය ගත්තොත් මජ්ක්‍ධිම නිකායේ තනිකරම තියෙන්නේ මේ කායානුපස්සනාව මුල් කරගත්ත කමඨහන් රසක් කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි කායානුපස්සනා සතිපට්ඨානය ගත්තොත් ඒකෙත් 14 ආකාරයකින් මේ කායානුපස්සනාව වඩන හැටි ක්‍රම රසක් කියලා දීලා තියෙනවා. ඉතින් එතකොට අපිට පැහැදිලි වෙනවා මේ කය එක අතකින් අපිට මේ භාවනාවකට ප්‍රායෝගික භාවනාවකට බැස ගන්න තෝතැන්නක් කියලා කියන්න පුළුවන්. පහසු තැනක් කියන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු දැන් කෙනෙක් කායානුපස්සනාව වඩ아가ගෙන යනවා නම් දැන් එයාට අපි හිතමු ආනාපාන සතිය භාවිතා කරගෙන යනවායි කියලා. එතකොට අන්න මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් දිහා එයා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලනවා. එයා දැන් දැනගන්නවා. මේ වෙලාවේදී ආස්වාසයක්, මේ වෙලාවේදී ප්‍රස්වාසයක් කියලා එයා දැනගන්නවා. මේ ආනාපානය ගැන හිතනවා නෙමෙයි, පොතක් බලනවා නෙමෙයි, මොකක්වත් බණක් කියනවා අහගෙන ඉන්නව නෙමෙයි. මේ වෙලාවේදී මේ අස්පනා පිට මේ මොහොතේදී ආස්වාසයක් සිද්ධ වෙනවා. මේ මොහොතේදී ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා. මේක අපිට හොඳට දැනගන්න පුළුවන්. මේක අපිට තේරෙනවා ඒ වෙලාවේදී. හොඳට මේ ඍජු අත්දැකීමක්. එන්න මේ ඍජු අත්දැකීමක් කියන්නේ මේ කායික අත්දැකීම ඔන්න අපි මනසින් දැකගත්තා. ඒ වගේම අපි හිතමු දැන් මේක තව ටිකක් වර්ධනය වෙලා ගිහිල්ලා දැන් මේ ආස්වාසයක් කියන ඒ සංකල්පමය පැත්ත චුට්ටක් අයින් වෙලා මේක දැන් අපිට ධාතු මුහුණුවරකින් පේන්න ගන්නවා. අපි හිතමු මේක දැන් ඇතිල්ලෙන ගතියක් දැනෙනවා. එහෙම නැත්නම් මෙතන උණුසුමක් දැනෙනවා, සිසිලසක් දැනෙනවා, චලනයක් දැනෙනවා. දැන් අර ධාතුන්ගේ තියෙන මේ මූලික ප්‍රාථමික මට්ටමකින් ඔන්න කෙනෙකුට දැක ගන්න හම්බ වෙනවා. එතකොට අන්න අපිට ඕනනම් පුළුවන් මෙතන අර ධාතු ලක්ෂණ උකහා ගන්න පුළුවන්. ධාතු ලක්ෂණ දිහා පොඩ්ඩක් සියුම්ම දැක ගැනීමේ හැකියාව පෑදෙනවා. එතකොට මෙන්න මේ බඳු ධාතු ලක්ෂණ වලට අත්වෙන ඉරණම කුමක්ද? අන්න ඒක ධාතු මනසිකාරකින් ඔන්න කෙනෙකුට දැනගන්න පුළුවන්. මෙතන තද ගති තියෙනවා, රළු ගති තියෙනවා, උණුසුම් ගති තියෙනවා, සිසිල් ගති තියෙනවා, ඇතිල්ලෙන ගතියක් නැත්තම් අපි තුමු ස්පර්ශ වෙන ගතියක් තියෙනවා, චලනය වෙන ගතියක් තියෙනවා, කම්පන වෙන ගතියක් තියෙනවා. මේ වගේ අර ධාතුන්ගේ මේ මූලික ප්‍රාථමික මට්ටමක් කෙනෙකුට දැනගන්න පුළුවන්. ඒතර බුදුරජාන් වහන්සේ ඒකෙත් තව එහාට ගෙනියනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා. හොඳට මේ අස්පනා පිට තියෙන මේ කායික අරමුණේ එහෙම නැත්නම් මේ ධාතු අරමුණේ හොඳට අපි අවධානයෙන් ඉන්නකොට සතියෙන් ඉන්නකොට සමාධිමත්ව එතන සමාහිතව එතන අපේ අවධානය පවත්වන්න හොඳින් නිරීක්ෂණය කරන්න එතන මේ ධාතුන්ගේ ඇතිවන ඒ ස්වභාවය නැත්නම් ඒව හැසිරෙන ආකාරය කෙනෙකුට දැනගන්න හම්බ වෙනවා. දැන් එතකොට බැලුවාම මේ පටන් ගත්තේ හරේ සංකල්පමය තැනකින් සතෝ ආස සති සතෝ පස්ස සති කියලා. හැබැයි ඉන් එහාට ටික ටික අපේ හිත ගැඹුරකට ගිහිල්ලා සියුම් වෙලා සරල වෙලා සූක්ෂම වෙලා ඒකාග්‍ර වෙලා ප්‍රඥාවක් මේ වැඩෙන මට්ටමක් දක්වා අරගෙන යන ක්‍රමවේදයක් බුදුරජාන් වහන්සේ ඒ සතිපට්ඨානේ කායानुපස්සනාවේ පෙන්ලා දීලා තියෙනවා. අපි තුමු දැන් මේක වඩ아가ගෙන යනකොට ඔන්න කය අපිටම නොතැනී ගියා. ධාතු ලක්ෂණ නිකන් නොදැනී ගියා. කය සම්පූර්ණයෙන්ම Tamanට අතහැරුණා වගේ වුණා කියලා අපි හිතමු. සමහරවිට ඔන්න යම් වේදනාවක් දැනෙන්න පුළුවන්. දැන් කයේ අර වගේ තද ගති, රළු ගති මේ ධාතු මුහුණුවරකින් අපිට නොපෙනුනාට, නොදැනුණාට ඊළඟට ඔන්න අපිට නිකන් කායික සුවයක් දැනෙනවා. පාවෙනවා වගේ දැනෙනවා. ඇඟ කිලිපොලා යනවා වගේ දැනෙනවා. එහෙම නැත්නම් රැල්ලක් ඇවිල්ලා අපිව නිකන් තෙමාගෙන යනවා වගේ නැත්නම් බොහොම සුවදායී වේදනාවක් දැනෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා මේවා දැන් ඔන්න පීතිපටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සුඛපටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. මේවත් බලන්න දැන් අර වගේම ආකල්පයකින්. දැන් අපි පොළවේ පාදයක් වදිනකොට ඒ දැනෙන දැනීම, ඒ තද ගතිය අපි නිකන් වෙන කෙනෙක් දිහා බලනවා වගේ, තෙවන්නේක් වගේ තමයි අපි බැලුවේ.
දැන් පුළුවන් ද වේදනාවන් දිහාත් ඒ විදිහටම බලන්න. මේ දැනෙනවා සැප වේදනාවක්, සුව වේදනාවක්, සොම්නස් සහගත වේදනාවක්. අපිට පුළුවන් ද මේක වේදනාව වශයෙන් දැනගන්න. වේදනාසු වේදනානුපස්සී විහෙරති. එතකොට මෙන්න මේ தত্ত্বය එක අතකින් අපිට අර කය දිහා බලනට වඩා පොඩ්ඩක් අමාරුයි කියන්න පුළුවන්. මොකද අපේ සාමාන්‍යයෙන් සුඛ වේදනාවක් දැනෙනකොට අපි ඒකට ලොල් වෙන ගතියක්, ඒකට කැමති වෙන ගතියක්, ඒක තව ඉල්ලන ගතියක්, ඒකට බැඳෙන ගතියක් තමයි තියෙන්නේ. නමුත් දැන් බුද්ධ වචනේ කියන්නේ මොකද්ද? මේක දැනගන්න වේදනාවක් වශයෙන්. මේක සැප වේදනාවක්. සමහරවිට ඒක පොඩ්ඩක් වෙනස් වෙලා මේක උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. මේක උපේක්ෂා වේදනාවක් කියලා දැනගන්න. සමහරවිට දුක් වේදනාවක් මතුවෙනවා. ඒකත් දුක් වේදනාවක් වශයෙන් දැනගන්න. දැන් ඔන්න අපිට පුළුවන්කම ලැබිලා, යෝගාවචරයෙකුට පුළුවන්කම ලැබිලා කයෙහි මතුවෙන ඒ රූප ස්වභාවයන් වශයෙන් දැනගන්න. ඒ වගේම කයත් හිතත් මුල් කරගෙන මතුවෙන වේදනාවන් සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන්. ඒවා ඕනම එකක් වේදනා වශයෙන් දැනගන්න ඔන්න පුළුවන් වෙලා. දැන් ඔන්න අපි පියමනිනවා ඊළඟ පියවරට. ඒ මොකද්ද? හිත පුළුවන් ද ඔන්න ඔය දෘෂ්ටි කෝණයෙන්ම බලන්න. ඔන්න හිතේ මතුවෙනවා රාගයක්. හිතේ යම් කිසි දෙයක් ගැන ඇල්මක් මතුවෙනවා. එතකොට මේ මතුවෙන රාග ස්වභාවය අපිට පුළුවන් ද මේ මතුවලා තියෙන රාගයක් කියලා රාගයෙන් බැහැර වෙලා රාගෙ දිහා බලන්න. අර අපි සැප වේදනාවෙන් බැහැර වෙලා සැප වේදනාව දිහා බැලුවා. තද ගතියෙන් බැහැර වෙලා තද ගතිය දිහා බැලුවා. ඒ වගේම දැන් පුළුවන් ද ඔන්න හිතේ පහළ වුණා රාගයක්. ඒ රාගයට අපි අනුබල දෙන්නෙත් නැතුව, රාගයේ වහලෙක් වෙන්නෙත් නැතුව අපිට පුළුවන් ද මේ රාගය වශයෙන් දැනගන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ එතනින් පටන් ගන්නවා. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. මේ මතුවෙන රාගසිතක් වශයෙන් දැනගන්න. දැන් මෙතන ලොකු මේ අපේ දෘෂ්ටි කෝණයේ වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට වෙන්නේ මේ සතිය දියුණු වෙලා නැත්තම් අපිට මේ කටයුත්ත කරන්න හරි අමාරුයි. අපේ හිතේ රාගයක් පහළ වෙනවා. ඒක ඔන්න ටික ටික වර්ධනය වෙනවා. ඒක ඔඩු දුවන්න පටන් ගන්නවා. අපි සමහර ලාවට ඒකට වහල් වෙනවා. ඒකට වහල් වෙලා අපි নানা ප්‍රකාර දේවල් කරනවා. මොකද අපිට එකාතකින් මේ රාගයේ මූලික මට්ටම නැත්තම් ආරම්භක අවධිය අල්ලගන්න බැරි වෙලා. අපේ සතිය දියුණු නැහැ. අනිත් පැත්තෙන් අපි ඒකට ඒ තරම් එහෙම බලන්න ඕනේ කියලාවත් අපි දන්නේ නැහැ. තවත් පැත්තකින් අපිට ඒකත් අර ආතාපි සම්පජානෝ සතිමා කියලා ඒ පැත්ත අපිට ඇහිලවත් නැහැ. අපි නිකන් ඔහේ හිතට එන දේවල් ඒ විදිහට කටයුතු කරනවා. දැන් අපි මේ බුදුබණක් අහලා ටික ටික කායानुපස්සනාවක් කරහා ගිහිල්ලා අපේ සතිය වර්ධනය කළා. වේදනානුපස්සනාවක් කරහා ගිහිල්ලා තව සතිය දියුණු කළා. සමාධිය දියුණු කළා. මේවා දිහා බලන්න ඕන ආකාරයේ තේරුම් අරගෙන ඔන්න ටිකක් වැඩිච්ච සතියකින් දියුණු වෙච්ච සම්පජඤ්ඤයකින් තමයි දැන් ඔන්න චිත්තානුපස්සනාවකට පැමිණලා තියෙන්නේ. එතකොට අන්න පුළුවන් මේ මතුවෙන රාගය වශයෙන් දැනගන්න. ඊට පස්සේ බුදුහාඳුරෝ කියනවා විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති. දැන් මෙහෙම බලද්දි අපි මේකට අහු උනේ නැත්තම් දැන් සාමාන්‍යයෙන් අපේ හිතේ සතිය දුර්වල නම් අපි මේක බලන්න ගිහිල්ලා අහු වෙන්නත් පුළුවන්. ඉතින් මේ අනතුරේ ඉතින් අපි වැටෙලම තමයි ගොඩ එන්න වෙන්නේ. ප්‍රායෝගික අපි මේ වැඩේ කරගෙන යනවා කියන්නේ අපිට හරියටම නිශ්චිත වශයෙන් කියන්න බෑ. දැන් නම් මට මේ රාගය වශයෙන් දැනගන්න පුළුවන්. මේකත් එක්ක මට සටනක් කරන්න පුළුවන් කියලා ඒ අවදානම අපි යම් අවස්ථාවකදී ගන්න වෙනවා. අපි හිතමු අපි තාම දුර්වල මට්ටමක ඉඳලා මේ අවදානම ගත්තොත් අපි පරදිනවා. එතකොට ඔන්න අපි බලන්න ගිහිල්ලා ඔන්න රාගෙටම අහු වෙනවා. හැබැයි ඉතින් යෝගාවචරයා අතහරින්නේ නැතුව, අධෛර්ය වෙන්නේ නැතුව එයා දිගට කරගෙන යනවා. තව නැවත කායानुපස්සනාවේ යෙදෙනවා. වේදනානුපස්සනාවේ යෙදෙනවා. ඔන්න හොඳට කය සංසිඳෙනවා. මේ මතුවලා තිබිච්ච වේදනාව උනුත් ඔන්න පහ වෙලා යනවා. ඊට පස්සේ හොඳට හිත දිහා බලනවා. දැන් මෙතෙන්දී හිත දිහා බලන්නේ හිර කරගෙන තද කරගෙන එහෙම අර හිත ආණ්ඩු මට්ටු කරන අදහසකින් නෙමෙයි. හිතට කොහොම නිදහසක් දීලා එයාට කැමති විදිහට හැසිරෙන්න දීලා තමයි දැන් හිත දිහා බලන්නේ. මේකට හරිය ලස්සන උපමාවක් කියන්න පුළුවන්. ඔය අපි හිතමු යම්කිසි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ දරුවන්ට සෙල්ලම් කරන්න ඉඩ දීලා ඒ දරුවෝ කෙලිදෙලෙන් ගත කරන ආකාරය පැත්තකට ඉඳලා බලාගෙන ඉන්නවා. මේ අම්මයි තාත්තයි හැබැයි සෙල්ලම් කරන්නේ නැහැ. දරුවෝ ඉතින් නටනවා, පනිනවා, දුවනවා. ඉතින් මේ ඔක්කොම ඒගොල්ලෝ කරනවා. හැබැයි අම්මයි තාත්තයි බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ දැන් මේ දරුවන්ට නිදහස දීලා කෙලිදෙලෙන් ගත කරන්න. අන්න ඒ වගේ අපිටත් හැකියාවක් තියෙනවද
මේ සතිය කියන ඒ හැකියාව මත ඉඳගෙන සතිමත් බව මත පිහිටගෙන දැන් මේ හිතට කැමති විදිහකට යන්න දීලා පොඩ්ඩක් බලාගෙන ඉන්න. අන්නේ විශ්වාසය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අන්නේ විශ්වාසය අපිට තියෙනවා නම් තමයි අන්න චිත්තානුපස්සනාවකට අපිට බය නැතුව පෙළ ගැහෙන්න පුළුවන්. එතකොට රාගයක් මතුවනා කියලා බය වෙන්නේ නැහැ. දැන් අපිට සාමාන්‍යයෙන් රාගයක් මතුවනහම අපි හුඟක් ශික්ෂාකාමී නම් අපි ඒකට බය වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මෙතෙන්දී එහෙම බය වෙන ආකල්පයක් නෙමෙයි තියෙන්නේ. මෙතෙන්දී රාගය මතුවෙනවා. රාගයේ වශයෙන්ම දැනගන්නවා. ඒ වගේමයි ඔන්නරන් ඒ අපේ සතියේ තියෙන ප්‍රබලත්වය නිසා මේ රාගයට වැඩි දුරක් දුවන්න බෑ. ඒ වගේමයි රාගය අහුවෙන්නෙත් මුල්ම මට්ටම් වලින්. හරියට නිකන් අර පුංචි ඇටයක් පොළවේ පැල කරාම ඒකේ අර පියලි දාගෙන එනකොට නැත්නම් මූලික පැලෑටි මට්ටමේදීමයි අහුවෙන්නේ. අපිට ඉස්සර කාලෙදී නම් එච්චර මට්ටමකින් අහුවෙන්නේ නැහැ. මේක වර්ධනය වෙලා මහා ගහක් වගේ වෘක්ෂයක් වගේ පැතිරෙනකොට තමයි මේක තේරෙන්නේ. රාගය ඔඩු දුවනකොට තමයි තේරෙන්නේ. නමුත් දැන් අපි හොඳට මේ හිත වඩලා හිතේ සතිය දියුණු කළා කටයුතු කරනකොට රාගයක් මතුවෙනකොටම ඔන්න තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ කරන ව්‍යායාමයේ හරහා අපි ඒකෙන්ට සතිය යෙදුවා නම් අන්න ඒ සතියේ තියෙන ප්‍රබලත්වය හරහාම ඔන්න රාගය ෂය වෙලා යනවා. ඇත්තටම අපේ හිතේ මතුවෙන මේ ඕනම ක්ලේශයක් වර්ධනය වෙන්න අපි ලොකු දායකත්වයක් සපයනවා. නැතුව ඒගොල්ලන්ට බෑ තනියෙන් මේ එකක්වත් වර්ධනය වෙන්න. මේක රාගයක් වෙන්න පුළුවන්, ද්වේෂයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු මෛත්‍රයක් වෙන්න පුළුවන්, කරුණාවක් වෙන්න පුළුවන්. මේ දෙපැත්තටම බලපානවා. කුසල් වෙන්නත් පුළුවන්, අකුසල් වෙන්නත් පුළුවන්. අපි ඒගොල්ලන්ව පෝෂණය කළේ නැත්නම් ඒගොල්ලෝ වැඩි කාලයක් නොගිහින් වැඩපවත් වෙන ස්වභාවයක් නැත්නම් ෂය වෙලා යන ස්වභාවයක් තමයි තියෙන්නේ. අපි තමයි මේගොල්ලෝ මෙන්න මෙයා හොඳයි කියලා ඔන්න අපි ඒකට අනුබල දෙනවා. අනුබල දෙනකොට ඔන්න ඒගොල්ලෝ වර්ධනය වෙලා එනවා. නමුත් දැන් අපි මොකද කරන්නේ? බොහොම මධ්‍යස්ථ ආකල්පයකින් තමයි දැන් මෙයා දිහා බලන්නේ. ඒතර මේ බැල්ම නිසා අන්න ඒක ෂය වෙලා යනවා. එතකොට ඔන්න අපි හිතමු රාගය බැහැර වුණා. දැන් ඔන්න රාගයෙන් හිත තොරයි. විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති කියලා බුදුරජාණන් වහන්සේ කියනවනේ ඒකත් දැනගන්නවා. ඊළඟට සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති කියලා ඔන්න අනිත් පැත්තක් පෙන්නනවා. ඒ කියන්නේ හිතේ ද්වේෂයක් පහළ වෙනවා. හිතේ නොරුස්නා ගතියක් පහළ වෙනවා. දැන් ඉස්සර නම් අපිට හරි ඉක්මනට ඔන්න අපි හිතමු කේන්ති ගිහිල්ලා මේ කෑ ගහලා රණ්ඩුවට ගිහිල්ලා බඩු පොළේ ගහලා ඉතින් අපි සෑහෙන කරදර කරගන්නවා. නමුත් මේ සතිය වර්ධනයත් එක්ක හොඳට හිතේ සංවේදී භාවය ඇති වෙලා හිත ගැන අපි අවධානයෙන් ඉන්නේ. එතකොට ඔන්න මේ හිතේ පහළ වෙනේ නොරුස්නා ගතිය ටික ටික අපිට මුල් අවස්ථාවන් වලදී හෙලි වෙන්න පටන් ගන්නවා. අපේ හිතේ මේ ද්වේෂයක් අපිට හොරෙන් පහළ වෙන්න බෑ දැන්. ද්වේෂය පහළ වෙන්නේ අපි දැනුවත්වමයි. ඔන්න දැන් අපි හිතමු ඔන්න අපි ඒ ගැන දැනුවත් වුණා. දැනුවත් වීම නිසා ඔන්න අපි මේ ද්වේෂය ගැන සිහියෙන් ඉන්නවා. ඒ සිහියෙන් ඉඳීම නිසා අපිට පුළුවන් නම් මේකට උපකාර නොකර ඉන්න. මේකට අනුබල නොදී ඉන්න. ද්වේෂයේ වශයෙන් දකින්න පුළුවන් නම් අපි ඔන්න ද්වේෂය පෝෂණය කරන්නේ නැහැ. මොකද කලිනුත් මම මතක් කළා වගේ ද්වේෂයට බැහැ තනියෙන් වර්ධනය වෙන්න. අපි අනුබල දුන්නොත් පමණක්මයි ද්වේෂයත් වර්ධනය වෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් දැන් ඔන්න ද්වේෂයක් පහළ වුණා. මම ඒකෙන් අයින් වෙලා ද්වේෂයේ වශයෙන් දැනගත්තා. ඕන්නම් නැවතත් ස්වාමීන් වහන්සේට හිතලා බලන්න පුළුවන් අර මුල් කාලය අපි පාදයේ පොළේ වැදුනා තද ගතියක්. ඔන්න තද ගතියක් වශයෙන් දැනගත්තා. තද ගතියෙන් බැහැර වෙලා. ඒ වගේමයි ඔන්න වේදනාවක් පහළ වුණා. දුක් වේදනාවක් පහළ වුණා. දුක් වේදනාවක් වශයෙන් දැනගත්තා. දුක් වේදනාවෙන් බැහැර වෙලා. ඒ විදිහටම අපිට පුළුවන් නම් ඔන්න හිතේ ද්වේෂයක් හටගත්තා. ද්වේෂයෙන් බැහැර වෙලා ද්වේෂය දකින්න. අන්න ඒ බඳු හැකියාවක් අපිට ඔන්න වර්ධනය වුණා නම් අන්න ද්වේෂයටත් දෑ වැඩි දුරක් දුවන්න. ඒකත් අන්න ක්‍රමානුකූලව ඡය වෙලා යනවා. විත දෝසං වා චිත්තං විත දෝසං චිත්තන්ති පජානාති කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඊළඟ පියවරක්. දැන් මේ ද්වේෂය පහ වෙලා ගියා. ඔන්න ඒකත් තේරුම් ගන්නවා. ඊළඟට අපි හිතමු ඔන්න එහෙම රාගයක් ද්වේෂයක් හරියට තේරෙන්නේ නැහැ. හිත ඔහේ දුවනවා නිකන් අර හෙටත් යනවා අතීතෙටත් යනවා අනාගතෙටත් යනවා පැටලෙනවා දැන්. පැටලි සහගත ස්වභාවයක්. හිතේ තියෙන්නේ නිකන් ඔහේ මුලා වෙච්ච ගතියක් තියෙන්නේ. ඌමනාවක් ඇති දෙයක්ුත් නෙමෙයි හිතන්නේ. හිත හැබැයි නිකන් පැටලිච්ච ස්වභාවයක්, හිර වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒකත් හොඳට තේරුම් ගන්නවා. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති.
ඒකත් අපි අනුබල දුන්නේ නැත්තම් අපේ අර සති ධාරාව එතෙන්ට යොමු කරා නම් විතමෝහං වාචිත්තං විතමෝහං චිත්තන්ති පජානාති කියලා අපිට ඒකෙත් බැහැරවීමක් ඒකත් ඡය වෙලා යාමක් හිත ටිකක් සංසුන් වීමක් නිශ්ශබ්ද වීමක් අත්දැක ගන්න පුළුවන්. දැන් මේ මට්ටම තවත් පැත්තකින් කියනවා නම් අපිට ටිකක් සරල අපිට තේරෙන උපමාවකින් කියනවා නම් දැන් අපි සාමාන්‍යයෙන් අපේ හිතේ දුවන කතාවක අපිත් ඉන්නව නළුවෙක් වෙලා. සාමාන්‍යයෙන් ඒක තමයි අපිට වෙන්නේ. අපිත් ඒක රඟපානවා. අපි ඒක අම්මා වෙලා, ඒක තාත්තා වෙලා, අපි ඔන්න ලොකු හාමුදුරුවෝ වෙලා, නැත්නම් අපි ඒකේ පොඩි හාමුදුරුවෝ වෙලා, අපි ඒකේ යම් චරිතයක් රඟපානවා. අපේම හිතේ දුවන මේ කතාවේ. ඒක නිකන් හරියට නාට්‍යයක් රඟ දක්වනකොට ඒ නාට්‍යයේ ඉන්න නළුවෙක් හෝ නිලියෙක් වගේ. හැබැයි අපිට පුළුවන් ද ඒ නාට්‍යයේ නළුවෙක් හෝ නිලියෙක් නොවි අපිට පුළුවන් ද මේ ප්‍රේක්ෂකාගාරයට ඇවිල්ලා නාට්‍ය නරඹන්න. ඔන්න වගේ දෙයක් තමයි දැන් මේ අපි චිත්තානුපස්සනාවේදී කතා කරන්නේ. චිත්තානුපස්සනාවේදී දැන් මේ හිතේ කතාවක් දුවනවා, හිතේ රාගය හට ගන්නවා, ද්වේෂය හට ගන්නවා, හිත ගිහිල්ලා පැටලෙනවා, යම් යම් සිතුවිලි පහළ වෙනවා. අපි ඒකේ ඇතුලේ රඟ දක්වන්න යන්නේ නැතුව, ඒක ඇතුලේ අපි වහලෙක් වෙන්නේ නැතුව, අපි අර එළියට ඇවිල්ලා ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙන මේක දිහා බලනවා. ඔන්න ආකල්පය තමයි අපිට මෙතෙන්දී ඊටාම වැදගත් වෙන්නේ. අපිට මේක රාගේ වශයෙන් දැනගන්න පුළුවන් නම්, ද්වේෂයේ වශයෙන් දැනගන්න පුළුවන් නම්, හිතේ පහළ වෙන ඊර්ෂාවක් වශයෙන් දැනගන්න පුළුවන් නම්, මසුරුකමක් වශයෙන් දැනගන්න පුළුවන් නම්, මේ ඕනම ක්ලේශයක් අපිට ඒ අන්දමින් තේරුම් ගන්න පුළුවන් නම් ඒකට අහු වෙන්නේ නැත්තම් ඒක වැඩි දුරක් යන්නේ නැහැ. එතකොට අන්න හිත ආයෙත් නිදහස් වීමක්, නිස්කලංක වීමක්, තැම්පත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අරියට අර මේ යකෙක් කෙනෙකුට යකාගේ නම කිව්වහම යකා දුවනවා වගේ මේ කෙලෙස් වලටත් වැඩි වෙලාවක් ඉන්න බෑ අපි කෙලෙස් වශයෙන් හඳුනාගත්තාම. දැන් ඊට පස්සේ එනවා මට්ටමක් දැන් මේ හිතට එච්චර වැඩක් නැහැ කරන්න. දැන් ඒකෙන් හරියම නිකන් ඈලි මෑලි වෙච්ච ස්වභාවයක්, සමහරවිට නිකන් කම්මැලි වෙච්ච ස්වභාවයක් හිතේ ඇති වෙන්න පුළුවන්. මොකද අපේ හිත අවදි කළා, කුපිත කළා තබන්නේ හුඟක් වෙලාවට මේ රාගයෙන් නැත්තම් ද්වේෂයෙන්. ඉතින් මේ දෙක හුඟක් වෙලාවට සමනය වුණාම හිත ටිකක් සැඟවෙන්න ඉඩ තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සංකිත්තං වාචිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති. දැන් මේ ඔන්න හිත ඇතුළට ගිහිල්ලා සැඟවිලා ඔතෑණි වෙලා ඉන්න මට්ටමක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒකත් ඒ ආකාරයෙන්ම දැනගන්නවා. ඊළඟට ඒකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්. හිත ඔන්න බාහිරට දුවනවා. අතීතයට යනවා, අනාගතයට යනවා. ඔන්න දැන් වික්ෂිප්ත වෙන්න ගන්නවා. විකිත්තං වාචිත්තං විකිත්තං චිත්තන්ති පජානාති කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් එකතකින් බැලුවාම අර රාගය, ద్వේෂය, මෝහය වගේ ටිකක් බොහොම බරපතල මට්ටමේ ක්ලේශ ටික සමනය වුණාට පස්සේ ඒ ප්‍රධාන අකුසලයන් කියලා කියමුකෝ. ඒ මට්ටම් ටික පොඩ්ඩක් සමනය වුණාට පස්සේ මෙන්න මේ සියුම් කෙලස් ටික අපිට එක්තරා අන්දමකින් අනතුරක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ සියුම් මට්ටමත් දැන ගැනීම සඳහා එකතකින් මේ චිත්තානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ හරීම ක්‍රමානුකූල මාර්ගයක අපි එකගෙන යනවා. බොහොම සියුම්ම අර ප්‍රධාන අකුසල් අපි තේරුම් ගත්ත රාගය දැන් ඔන්න දුර වෙලා ගියා. ද්වේෂය ඔන්න දුර වෙලා ගියා. දැන් හිත එච්චර පැටලිල්ලකුත් නැහැ. ටිකක් හැබැයි උදාසීන ගතියක් තමයි එන්නේ. මොකද මේ උදාසීන ගතියක් කියන්නේ ඒකාකාරී ගතියක්. ඒකේ නැහැ අපිව කුපිත කරන ගතියක්, සතුටු කරන ගතියක්. ඒ මොකක්වත් නැහැ. ඒ හින්දා අන්න හිත නින්දට වැටෙන්න පුළුවන්. එහෙමනම් තීන මිද්දෙන් දැන් ඔන්න හිත බේර ගන්න අවශ්‍යයි. කිරා වැටෙන්නේ නැතුව පුළුවන් ද මේ තීන මිද්දේ වශයෙන් තේරුම් ගන්න. ඒ වගේමයි හිතේ වික්ෂිප්ත භාවයක් ඇති වෙනවා නම් කිසි තේරුමක් නැතුව හිත එහෙට දුවනවා, මෙහෙට දුවනවා, අතීතයට යනවා, අනාගතයට යනවා. පුළුවන් ද ඒකත් තේරුම් ගන්න. වික්කිත්තං වාචිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. ඉතින් මෙන්න මෙතන තියෙන හරිය සියුම් සමබරතාවයක්. ඒ කියන්නේ අපි කෙලසුන්ගෙන් හිත මුදවා ගන්නවා වගේම දැන් අන්න පුළුවන් ද ඕනවට වඩා මේ හිත එළියට ගිහිල්ලත් නැති, ඇතුලේ ගිහිල්ලා සැඟවිලත් නැති බොහොම සමබර මට්ටමක් හඳුනා ගැනීමක් මෙතන තියෙන්නේ. දැන් ස්වාමින්වහන්සේලා අහලා ඇති අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස්ස පරිපන්තෝ කියලා කියනවා. ඒ කියන්නේ හිත ඇතුළට ඇවිල්ලා ඕන්ට වඩා නැමිලා හරිය මෙතනන රාගෙ මතුවෙන්නත් ඒකේ හැකියාවක් තියෙනවා. මේ වගේ තීන මිද්දට අහු වෙන්නත් ඒකේ හැකියාව තියෙනවා. ඒ වගේමයි අපනතං චිත්තං උද්දච්චානුපතිතං එළියට යන හිත නැත් පැත්තකින් ඔන්න හිත විසිරෙන්න ගන්නවා. දැන් එතකොට ඇතුළට ගිහිල්ලත් බෑ. ඕන්ට වඩා ඇතුළේ ගිහිල්ලා හිර වෙලා, ඔතෑණි වෙලා සැඟවෙන්නත් බෑ. එහෙම හිතක් තමයි තියෙන්නේ තීන මිද්දේ. ඒ වගේම එළියට ගිහිල්ලා එළිය විසිරලා එහෙම ඉන්නත් බෑ.
දැන් ඔන්න හිත තියෙනවා බොහොම සමබර වෙච්ච මට්ටමක. ඔන්න ඔය මට්ටමකින් එහාට ගියාට පස්සේ තමයි දැන් ඔන්න බුදුරයන් වහන්සේ මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති කියලා ඔන්න දැන් ටිකක් අර අර්පණා මට්ටමක් දක්වා මේක දැන් විහිදුවනවා. දැන් අපේ හිතේ හොඳට ප්‍රබල වෙච්ච ගතියක්, පිබුදුණු ගතියක්, යම් අරමුණක් එක්ක දිගට ඉන්න පුළුවන් ගතියක්. ඒ අරමුණත් එක්කම නිකන් ඒකාත්මීය වෙලා වගේ බොහෝම සංසිඳිලා සාමකාමීව ඉන්න පුළුවන් ගතියක්. මහග්ගතං චිත්තං කියලා සාමාන්‍යයෙන් කියන්නේ ධානා සිත් වලට. ඉතින් බඳු මහත්ගතං සිතක් හඳුනා ගන්න පුළුවන්ද? මහත්ගත වූ සිතක් හඳුනා ගන්න. ඉතින් ඇතැම් වෙලාවට ඔන්න මේක තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ ඔන්න ඒකත් ඒකේ තියෙන ස්වභාවයත් දැන් මේ චිත්තානුපසනාවකින් දකිනවා. දැන් අපි සාමාන්‍යයෙන් සමත භාවනාවක් වඩනකොට මේ මහග්ගත සිත බොහෝ සෙයින් අගය කළා ඒ සමතේ නැත්තම් ඒ ධානයේ ඒ අර්පණා සමාධිය වැඩි වේලාවක් ඉඳීම තමයි මූලික කරගන්නේ. නමුත් මේ චිත්තානුපස්සනාවේදී එහෙම නෙමෙයි. මේකත් සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. ඒකාතකින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ මාර්ගයේ ඒ ධාන මට්ටම පවා අන්න දකිනවා මෙන්න මෙබඳු මුහුණුවරකින්. දකිනවා මේ ධාන ස්වභාවය පවා හට ගන්නා ස්වභාවයක්. ඒකත් මේ සකස් කරපු ස්වභාවයක්, සංකත වූ ස්වභාවයක්. ඒකත් ඇති වෙන ස්වභාවයක්. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. මේකත් මේ ෂය වෙලා යන ස්වභාවයක්. මේකත් මේ දිගට ඉන්න එකක් නෙමෙයි, මගේ කියා ගන්න දෙයක් නෙමෙයි, මාන්නයක් ඇති කරගන්න දෙයක් නෙමෙයි. මේකත් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. ඊළඟට සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තන්ති පජානාති. දැන් කෙනෙකුට මේ විදිහට තේරුම් ගන්න පුළුවන් නම් එයා ඒ මට්ටමකවත් නවතින්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් ප්‍රථම ධානයකටපත් වුණා නම් එයාට තේරෙනවා මේ ප්‍රථම ධානයේ තියෙන දුර්වලතා තේරෙනවා. මේ හිත යහට මෙහාට තාමත් යනවා. මොකද මේ විතර්ක කරන්න අවශ්‍යයි. විතර්කයක් සිද්ධ වෙනවා. ඒ අරමුණට ඉස්සරහින් තියාගත්ත අරමුණ නැවත නැවත නංවන්න අවශ්‍යයි. නැවත නැවත නංවනවා. ඒ අරමුණේ නැවත නැවත හැසිරෙනවා. දැන් පොඩ්ඩක් මේ හිතේ තාමත් නිකන් අර චංචල ස්වභාවයක්. එක තැන ඉන්න බැරි ගතියක්. සමහරවිට මේ යෝගාවචරයට තේරෙනවා. අන්න ප්‍රථම ධානයක තියෙන ඒ දුර්වලතා ටික, ආදීනව ටික යෝගාවචරයට වැටහුණා නම් අන්න බුදුහාමුදුරුවෝ අන්න ඊළඟ පියවරක් දක්වා යෝගාවචරයට යන්න පුළුවන්. ဒုတိ ය ධානයකට යන්න පුළුවන්. ඒකෙත් ආදීනව ටික, ඒකෙත් තියෙන දුර්වලතා ටික වැටහුණා නම් අන්න තෘතීය ධානයකට යන්න පුළුවන්. ඒකෙත් දුර්වලතා ටික වැටහුණා නම් චතුර්ථ ධානයකට යන්න පුළුවන්. මේ විදිහට මේ සෞත්තරං චිත්තං සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තන්ති පජානාති කියලා කියන කොටසදී විශේෂයෙන් මේ දැන් ඉන්න මට්ටමේ තියෙන දුර්වලතා ටික, දැන් ඉන්න මට්ටමේ තියෙන ස්වභාවය හඳුනා ගැනීමක් තමයි පෙන්눔 කරලා තියෙන්නේ. ඒක හඳුනාගෙන නිකන් ඉන්නේ නැහැ. සමහරලාට ඒකේ ආදීනව තේරුණා නම් අන්න හිත ඊට වඩා සූක්ෂම මට්ටමට යනවා. කියන්නේ දැන් මේ අපේ හිත බොහොම ක්‍රමානුකූලව ගොරෝසු මට්ටමක ඉඳන් සූක්ෂම මට්ටම් දක්වා යන ගමනක් මෙතන පෙන්වන්නේ. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. දැන් හරීම හිත සමාධිමත් වෙලා, සමාහිත වෙලා, ඒකාග්‍ර වෙලා. අන්න යෝගාවචරයක් මේ தත්ත්වය අත්දකිනවා. දැන් එකාතකින් බැලුවාම භාගතුන් වහන්සේ පෙන්නන මේ දහමේ අර එදා කාලේ හිටිය ඒ ආලාර කාලාම මේ උද්දකරාම පුත්ත මේගොල්ලන් මේ අත්දකපු ධාන වලට වඩා ලොකු ගැඹුරක් තියෙනවා කියන්න පුළුවන්. මොකද ඒ අය හිතන් හිටියේ ඒක තමයි අවසානය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේකත් විපස්සනාවට නැංවීමක් තමයි කතා කරලා තියෙන්නේ එකාතකින්. දැන් මේක හරි ලස්සනට පැහැදිලි වෙන සූත්‍රයක් එනවා. මම ඒක පොඩක් මෙතෙන්දී මේ උද්දෘත කරගන්නම්. බුදුරජාණන් වහන්සේ කියනවා අට්ඨක නාගර සූත්‍රයේදී මේ කියනවා මජ්ක්‍ධිම නිකායේ ඉදම්පි පඨමං ජහනං අபிසංකතං අபிසංචේතිතං යංකෝපන කිංචි අபிසංකතං අபிසංචේතිතං තං අනිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති. දැන් මේ ඍජුවම කියන්නේ මේ ධ්‍යාන සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ ධ්‍යානයකට සමවැදුනා. නමුත් ධ්‍යානයෙන් එළියට ඇවිල්ලා ඒ දිහා බලනවා. බලනකොට අන්න තේරෙනවා මේකත් මේ සකස් කරපු දෙයක්. මේකත් මේ හිතලා හදපු දෙයක්. හිතින්ම හොඳට සංස්කරණය කළ චේතනාපූර්වක හදාගත්ත මට්ටමක්. යම් හෝ හිතින් සකස් කරපු දෙයක් තියෙනවා නම් චේතනාපූර්වකව සකස් කරපු දෙයක් තියෙනවා නම් තං අනිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති. මේකත් අනිත්‍යයි, නිරුද්ධ වෙලා යනවා, ෂය වෙලා යනවා. ඔන්න ඒ සමාධිය, ඒ ධානය අපි පරාමර්ශණය කරන්නේ නැතුව, ඒකේ නිකාන්තියක් ඇති කරගන්න නැතුව අන්න යෝගාවචරයට පුළුවන් වෙනවා මේ හටගත්ත ධානය නැත්තම් මේ සමත සමාධිය විපස්සනාවට නංවන්න. අන්න එතකොට තමයි එකාතකින්
එයාට ඊට එහා සූක්ෂම මට්ටමක් දක්වා යන්න අවස්ථාව සැලසෙන්නේ. ඉතින් එතකොට භාගතුන් වහන්සේගේ ඒ පෙන්නන හැකියාව නැත්තම් උන්වහන්සේ අපිට පෙන්නන ඒ සූක්ෂම භාවය ඒ අනෙකුත් ආගම්වල පෙන්නන ධ්‍යාන මට්ටම් වලට වඩා වෙනස් කියන්න පුළුවන්. මොකද අනිත්ුත් ආගම්වලදී ඒ ධ්‍යාන මට්ටම් බොහෝම ඉස්සරහින් තියාගෙන ඒවට ලොකු තැනක් දීලා ඒකෙම ඉන්න තත්ත්වයක් තියෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ මේ මට්ටම් වලට ආවට ඒකකවත් නෙමෙයි නිවන තියෙන්නේ කියලා ඒකත් විපස්සනාවට නැංවීමක් පෙන්ලා තියෙනවා. ඉතින් එතකොට මේ අපි මෙතෙක් කතා කරපු මහග්ගතසිත, සෞත්තරං වා කියන මට්ටම, සමාහිතං වා කියන මට්ටම මේ ඔක්කොම එකතකින් ධ්‍යාන මට්ටම් කියන්න පුළුවන්. මේ ධ්‍යාන මට්ටමකදී නැත්තම් ඊට වඩා අපි නෝ සාමාන්‍ය හිතේ සූක්ෂම මට්ටම් වලදී අත්දකින්න ලැබෙන දේවල්. ඒ හැම එකක්මත් සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. ඒතර මෙහෙම දකින්න නම් කොයිතරම්නම් එකතකින් අපේ හිතේ සූක්ෂම භාවයක් ඇති විය යුතුද? හොඳට අපි හිත වඩාගෙන යනකොට, සියුම් කරගෙන යනකොට, සතිය දියුණු කරගෙන යනකොට, සමාධිය දියුණු කරගෙන යනකොට තමයි එහෙමනම් මේ දේවල් පවා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයන්ය, මේකත් මේ සකස් කරපු ස්වභාවයන්ය, චේතනාපූර්වකව සකස් කරපු දේවල්ය කියලා අන්න කෙනෙකුට වැටහෙන්න ගන්නෙ. දැන් එතකොට යෝගාවචරය මොකකටද ඇලෙන්නේ? දැන් ඔන්න කායානුපස්සනාවේ යෙදුනා. දැන් මේ කයේ තියෙන දේවල් දිහා ඔන්න බැලුවා. දැන් කායික වශයෙන් දැනෙන අපි හිතමු තද ගති, රළු ගති, උණුසුම් ගති මේ අපි කතා කරපු දෙහි ධාතු ලක්ෂණ සියල්ලම දැන් යා තේරුම් ගත්තා. ඇති වෙලා ගියා, නැති වෙලා ගියා. ඒවත් ඔක්කොම සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති විදිහට මේ ඔන්න ඔක්කොම ෂය වෙලා ගියා. එයාට දැන් ඔන්න කයේ ඒ කායනුපස්සනා මට්ටමක එතකොට දැන් ඉන්න තැනක් නැති තරම්. කය නොදැනී ගියා කියලා අපි කියමු. එතකොට ඔන්න හිතේ යම් සොම්නස් ස්වභාවයක් පහළ වුණා. ඊට පස්සේ ඔන්න ඒකත් දිහා බැලුවා. ඒකත් ඔන්න සමනේ වුණා. දැන් උතට කයත් අතහැරිලා වේදනා මට්ටමකුත් අතහැරිලා. දැන් ඔන්න ඊට පස්සේ ඉතුරුනේ හිත දිහාත් බැලුවා. හිතෙත් යම් එතකොට අකුසල ස්වභාවයන් රාග ద్వේෂ මොහ හඳුනාගත්තා. ඒ ටිකත් ඔන්න සමනේ වුණා. ඊට පස්සේ හිත ඇතුලේ සැඟ වෙලත් නැහැ. එළියට ගිහිල්ලා අතරමං වෙලත් නැහැ. දැන් හිත බොහොම සමබරයි. ඒ වගේමයි ඕන්නම් දැන් එයා අත්දැක්කා ටිකක් අර බොහොම සූක්ෂම මට්ටමේ සමාධි. හැබැයි ඒවත් නිකන් ඇවිල්ලා යන දේවල්, ඇවිල්ලා නැති වෙලා යන දේවල් කියලා අන්න ඒකත් ඒ විපස්සනා මොහුනුවරකින් දැක්කා. දැන් ඒකත් අතහැරුණා නම් අන්න එතකොට හිතට එකාතකින් කියනවා නම් රාග ద్వේෂ මෝහ වලින් අල්ලන්න කිසිම දෙයක් නැති වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ ඊළඟ මට්ටමක් පෙන්නනවා විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. දැන් මේ හිත කයනුත් නිදහස්, වේදනාවන්ගෙනුත් නිදහස්, හිතේ පහළ වෙන කෙලසුන්ගෙනුත් නිදහස්. හැබැයි මේ රහත් උනා නෙමෙයි. මේ ඇවිල්ලා తాවකාලිකව නිදහස් වීමක්. ඒක ලස්සන්ට අට කතාවේ පෙන්නන මේ తాවකාලික නිදහසක්. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. හැබැයි මේ විමුක්ත වූ සිත හරිම ඒකාකාරී. මොකද අපේ හිත සාමාන්‍යයෙන් අගය කරන්නේ. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් අගය කරන්නේ ඔන්න මාව ඉස්සරහින් තිබ්බොත්, මාව ඔසවලා තිබ්බොත්, මගේ ಗುಣ වර්ණනා කරොත්, මට ප්‍රශංසා කළොත් ඉතින් මම ඒක අගය කරනවා. මොකද අර මමත්වයක් ඉස්මතු වුණානේ. මාන්නයක් ආවනේ. කෙනෙක් හැදුවානේ. අන්න ඒ හින්දා මම ඒක අගය කරනවා. හැබැයි මෙතන එහෙම මොකක්වත් නැහැ. මෙතෙන්දී රාගයක් ඇත්තෙත් නැහැ, ද්වේෂයක් ඇත්තෙත් නැහැ, හිත පැටලිලත් නැහැ. කයේ ඉන්න තැනක් ඇත්තෙත් නැහැ, වේදනාවනුත් පහව ගිහිල්ලා, හිතෙත් රාග ද්වේෂ මොහ පහව ගිහිල්ලා. හිත සම්පූර්ණයෙන්ම తాවකාලිකව නිදහස් වෙලා. ඉතින් මෙන්න මේ මට්ටම කෙනෙක් ෂණ මාත්‍ර වශයෙන් අත්දකින්න පුළුවන් විපස්සනා භාවනාවක යෙදෙනකොට. ඒ වගේමයි මේ මට්ටම හුඟක් දෙනුකට මගහැරෙන්නත් පුළුවන්. මොකද මේක බුදු කෙනෙක්ම පහළ වෙලා තමයි එකතකින් කියන්න වෙන්නේ මේක අගය කරන්න කියලා. ඉතින් මේක ලස්සනට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒකත් මම චුට්ටක් මේක තව ටිකක් අපේ ස්වාමීන් වහන්සේලාට මේ මතු කළා පෙන්වන්න ඉස්සරහට ගන්නම් පාරංගම සූත්‍රය හම්බ වෙනවා මග්ග සංයුත්තේ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට. කන්හං ධම්මං විප්පහාය සුක්ඛං භාවේත පණ්ඩිතෝ. ඕකා අනෝකං ආගම්ම විවේකේ යත්ත දූරමං. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කන්හ ධර්ම, මේ කළු ධර්ම, අකුසල ටික බැහැර කළා. කන්හං ධම්මං විප්පහාය සුක්ඛං භාවේත පණ්ඩිතෝ. මේ සූක්ෂම ධර්ම, සුදු ධර්ම, එහෙම නැත්නම් කුසල ධර්ම දියුණු කරන්න. මේ පණ්ඩිත වූ ව්‍යක්ත වූ තැනැත්තා, ඒ සත්පුරුෂයා මේ අකුසල් බැහැර කළ කුසල් දියුණු කරනවා.
ඕකා අනෝකං ආගම්ම විවේකේ යත්ත දූරමං. දැන් මේ ගෙවල් දොරවල් අතහැරලා ඒ කෙලෙස් අතහැරලා දැන් මේ අනෝක ගයක් නැති තැනට අපිට දැන් මේ භික්ෂුන් වහන්සේලාට බහුලව මේක ඍජුවම කියන්න පුළුවන්. ඒතර ගෙවල් දොරවල් අතහැරලා දැන් මේ බ්‍රහ්මචාරී ජීවිතයට නැමුණාම විවේකේ යත්ත දූරමං අන්නේ විවේකය මේ සාමාන්‍යයෙන් හිත අගය කරන්නේ නැහැ. විවේකේ යත්ත දූරමං රමණේ කරන්නේ අපේ හිත. හැබැයි අන්න ඒක දැන් අගය කරන්න. තත්‍රාබි රතින් ඉච්ඡෙය හිත්වා කාමේ අකිංචනෝ. මෙන්න මේ විවේකයට අභිරතියක් ඇති කරගන්න. අන්න දැන් බුදුහාඳුර අපි උනන්දු කරවනවා. දැන් මේ හරිම ඒකාකාරීනේ. ගල්දොරවල ඉන්නවා නම් හරිම ඉතින් අපිට රූපවාහිනිය අරබන්න පුළුවන්, චිත්‍රපටි බලන්න පුළුවන්, සින්දු අහන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්, ඕනම දෙයක් කරන්න පුළුවන්. දැන් මේ බ්‍රහ්මචාරී ජීවිතේ ඒකාතකින් හරිම ඒකාකාරී. නමුත් බුදුරජාණන් වහන්සේ අපි උනන්දු කරනවා තත්‍රාබිරතින් ඉච්ඡෙය. මේකට අබිරතියක් ඇති කරගන්න. හිත්වා කාමේ අකිංචනෝ. මේ කාමයන් අතහැරලා දාලා කිසිවක් නැති මට්ටමකට හිත ගන්න. දැන් අපිට මේක නිකන් සරලව මේ කාමයන් අතහැරලා බ්‍රහ්මචාරී වීම කියන මට්ටමින් සලකන්න පුළුවන්. නමුත් මේක ඊට වඩා ගැඹුරක් තියෙනවා. අර අපේ හිත ඇසුරු කරපු ඒ රාග, ద్వේෂ, මෝහ අතහැරලා දැන් ඊළඟට අර හිත එළියේ ගිහිල්ලා විසිරලා උද්දච්චයට අහු වෙලත් නැති. ඇතුළට නැමිලා සැඟවිලා තීන මිද්දට අහු වුනේත් නැති. ඒ වගේමයි ධානා මට්ටමක ගිහිල්ලා ඒකේ පළපදියම් වෙලත් නැති. දැන් ඔන්න මට්ටමක් කතා කරනවා. හරීම එකතකින් කියනවා නිදහසක්. හුදු නිදහසක් පමණයි. විමුක්ත වූ සිතක්. ඉතින් මෙතෙන්දී මමෙක් ඇත්තෙක් නැහැ හොයාගන්න. කෙනෙක් ඇත්තෙත් නැහැ. රාගයක් ඇත්තෙත් නැහැ. ද්වේෂයක් ඇත්තෙත් නැහැ. මොකක්වත් නැහැ කියන්න පුළුවන්. ඉතින් එකතකින් මේ තියෙන ශූන්‍ය ස්වභාවයක්, මේ තියෙන හිස් ස්වභාවයක්, මොකකවත් පැටලිච්ච, ඈඳිච්ච නැති ස්වභාවයක්, උපාදාන නොකළ ස්වභාවයක්, අනිශ්චිත වූ ස්වභාවයක්. මෙන්න මේ අනිශ්චිත වූ ස්වභාවය තත්‍රාබි රතින් ඉච්ඡෙය බුදුහාඳුර කියන මෙන්න මේකට අබිරතියක් ඇති කරගන්න, මේකට ඇල්මක් ඇති කරගන්න. තත්‍රාබි රතින් ඉච්ඡෙය හිත්වා කාමේ අකිංචනෝ. මේ කාමයන් අතහැරලා දාලා කිසිවක් නැති ස්වභාවයකට අබිරතියක් ඇති කරගන්න. දැන් ඕක තවත් පැත්තකින් මේ සතිපට්ඨාන සූත්‍රයේ පුරාවටම බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ කොහොමද? අර ටික ටික අපි හිතමුන්න කායानुපස්සනාවක් වඩ아가ගෙන යනකොට කය අතහැරුණාට පස්සේ මොකද කය අතහැරෙන්නේ මේ කයේ තියෙන ආදීනව තේරුම් අරගෙන. කයේ තියෙන සමුදය ධම්මානුපස්සීවා දැකලා වය ධම්මානුපස්සීවා දැකලා සමුදය වය ධම්මානුපස්සීවා දැකලා හොඳට මේක ඇතිවීම නැතිවීම ස්වභාවය දැකීම නිසාම හිත ඒක අතහැරලා එහෙම නැත්නම් වේදනානුපස්සනාවකේ දෙනකොට වේදනාවන්ගේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳට තේරුම් අරගෙන වේදනාවන් අතහැරලා දැන් මේ විදිහටම හිත දිහා බලනකොට චිත්තානුපස්සනාවකදී මේ හිතේත් මේ එන යන ස්වභාවය දැකලා ඇති වෙන නැති වෙන ස්වභාවය දැකලා මේ එකක්වත් මම මගේ කියන්න සුදුසු නැහැ නේද කියලා තේරුම් අරගෙන ඔන්න ඒකත් අතහැරිලා. එහෙමනම් බුදුහාමුදුරුවෝ කියනවා මේ හිතට එන්න පුළුවන් මට්ටම කුමක්ද? අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. දැන් අන්න මග පෙන්නනවා අනිශ්චිතව වාසය කරනවා කිසිම දෙයක් උපාදාන නොකර. තවත් පැත්තකින් කියනවා විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. දැන් මේ නිදහස් වූ සිත නිදහස් වූ සිතක් වශයෙන් තේරුම් ගන්නවා. රාගයෙන් නිදහස්, ද්වේෂයෙන් නිදහස්, මම මගේ කියා ගන්නා ස්වභාවයන්ගෙන් නිදහස්, කයක් ඇසුරු කිරීමකින් නිදහස්, වේදනාවක් ඇසුරු කිරීමකින් නිදහස්. හිතෙත් කිසිම සූක්ෂම ධානයක්වත් අල්ලබල නැහැ. මොකක්වත් අල්ලලා නැති ස්වභාවයක්. දැන් මේ මට්ටම ඊළඟට මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ? පරියෝදපේ යාත්තානං චිත්තක්ලේශේහි පණ්ඩිතෝ. දැන් මේක පාවිච්චි කරන්න තව කෙලෙස් ප්‍රහාණය කරන්න. දැන් එකාතකින් මේ විපස්සනාවට උවමනා කරන තෝතැන්න හදලා දුන්නා වගේ. ඒ කියන්නේ දැන් අපි විපස්සනාවකදී අපි හිතමු දැන් විපස්සනාවට යන්න කලින් අපි සරල උපමාවක් ගමු. අපිට කාත් එක්ක හරි සටනක් කරන්න අවශ්‍ය නම්, සතුරන් එක්ක සටනක් කරන්න අවශ්‍ය නම් අපි ඒ සටනේදී පහර නොවදින ආරක්ෂිත භූමියක් සකස් කරගන්න සිද්ධ වෙනවා. ඒ බඳු ආරක්ෂිත භූමියක ඉඳලා තමයි ඔන්න අපි සටන කරන්නේ. එතකොට අපිට යම් ආරක්ෂාවක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේ අපේ හිතත් දැන් මේ හඳුන ගන්නවා නැත්නම් අපේ යෝගාවචරය හඳුන ගන්නවා මෙන්න මේ රාගෙන් තොර සිතක්, ද්වේෂයෙන් තොර සිතක්, මෝහෙන් තොර සිතක්, මම මගේ කියාගන්නේ නැති සිතක්,
නිදහස් වූ සිතක්, විමුක්ත වූ සිතක් හඳුනා ගන්නවා. හඳුනාගන්නේ හැබැයි තාම ෂණ මාත්‍ර වශයෙන්. තාම යාට මේක ලොකුවට ඒ කියන්නේ පවත්වන්න බෑ. අන්න නැවත නැවත දිනු කරන්න අවශ්‍යයි. නැවත නැවත මේ භාවනාව වඩන්න තමයි විපස්සනාවක් වඩන්න තමයි අන්න යාට හැකියාව එනවා. ඔන්න අපි තුමු කායानुපස්සනාවේ යෙදීමෙන් අනිශ්චිතව වාසය කරන්න. වේදනානුපස්සනාවේ යෙදීමෙන් අනිශ්චිතව වාසය කරන්න. චිත්තානුපස්සනාවේ යෙදීමෙන් අනිශ්චිතව වාසය කරන්න. එතකොට මෙන්න මේ අනිශ්චිතව වාසය කිරීම, හිත උපාදානයන්ගෙන් තොරව පැවැත්වීම කියන එක එකතකින් මේ විපස්සනාවේ හම්බ වෙන සතිපට්ඨානයේ හම්බ වෙන සම්දිස්ථානයක් කියලා කියන්න පුළුවන්. මෙන්න මේ සම්දිස්ථානය අපෙන් හුඟක් වෙලාවට මග හැරෙන්න පුළුවන්. මොකද මෙතන අර මම මගේ කියා ගන්නා ගතියක්, මාව ඔසවා තබන ගතියක්, මාව වර්ණනා කරන ගතියක්, මට ප්‍රශංසා කරන ගතියක් මොකක්වත් නැහැ. එතන තියෙන හිතේ හුදු නිදහසක් පමණයි. මෙන්න මේ නිදහස් ස්වභාවය තමයි බුදුරජාන් වහන්සේ පවත්වන්න දිගට තියන් ඉන්න කියලා අන්න අපිට උපදෙස් දෙන්නේ. එතකොට සතෝ සම්පජානෝ සතිමත්ත සම්පජඤ්ඤයෙන් යුක්තව මෙන්න මේ උපාදාන නොකරන ස්වභාවය. ලෝකේ තියෙන කිසිවක් උපාදාන නොකරන ස්වභාවය හඳුනාගෙන ටිකක් වර්ධනය කරන්න. ඒක ඉතින් ඔන්න යෝගාවචරයේ දියුණු කරනවා. විනාඩියක් ඔන්න ඉන්න පුළුවන්. ඊළඟට ඔන්න ආයෙත් විනාඩි දෙකක් ඉන්න පුළුවන්. ආයෙත් හිත ගිහිල්ලා ඉතින් අපි තුමු කය අල්ලනවා. ආයෙත් හිත ගිහිල්ලා ඔන්න වේදනාවක් අල්ලනවා. නැත්තම් ආයෙත් හිතේම එන බොහොකට හරි පැටලෙනවා. මොකද මේ අපි අල්ලලා ඉඳලා තමයි පුරුදු වෙලා තියෙන්නේ. හිත උපාදාන කරන නැඹුරුතාවයක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඉතින් හැබැයි බුදුහාමුදුරු උනන්දු කරනවා. නචල් කිංචි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිවක්ම අල්ලන්න එපා කියලා අන්න බුදුහාමුදුරු අපි උනන්දු කරනවා පැත්තකින් ඉඳගෙන. එතකොට එහෙමනම් අපි මේ කිසිවක් අල්ලන්නේ නැති ඒ හිතේ ස්වභාවය වර්ධනය කරන්න, බහුලීකృత කරන්න අන්න වෑයමක් දරනවා. එතකොට ඔන්න කෙනෙකුට පුළුවන් වෙනවා විනාඩි 5ක් ඒ කිසිවක් ඇසුරු නොකරන අනුපාදාන මට්ටමක්, අනිශ්චිත මට්ටමක් අන්න තේරුම් ගන්න. ඔන්න විනාඩි 10ක් ඉන්නවා. විනාඩි 20ක් ඉන්නවා. විනාඩි 30ක් ඉන්නවා. විනාඩි 40ක් ඉන්නවා. ක්‍රමානුකූලව භාවනාවක් වශයෙන් මේක දියුණු කරනවා නම් අන්න කෙනෙක් තේරුම් ගන්නවා මේ හිතට ඉන්න පුළුවන් කිසිවක් ඇසුරු නොකර. එතෙක් අපේ හිත පිළිගන්නේ නැහැ. මේක අපේ ප්‍රායෝගිකව කරන්නේ නැතුව හිතන්නේ නැහැ මේ හිතට තනියෙන් හිට ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. අපි හිතන්නෙම අනිවාර්යයෙන්ම මේ හිතට අරමුණක් අවශ්‍යයි. අරමුණක අනුසාරයෙන්මයි මේ හිත ඉන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා අනිශ්චිතෝච විහෙරති. මෙයාට ඉන්න පුළුවන් අනිශ්චිතව. නචකින්ජි ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසිවක් උපාදාන නොකර ඉන්න පුළුවන්. කියනන්න බුදුරජාණන් වහන්සේ අපිව එක අතකින් කියනවා නම් අපිට ලොකු ජවයක් දෙනවා. ලොකු බල ගැන්වීමක් කරනවා. එහෙමනම් අන්න යෝගාවචරයේක් ඊළඟට උත්සාහවන්ත වෙන්න පුළුවන්. එතකොට ඇයි තාමත් මේ හිත ගිහිල්ලා උපාදාන කරන්නේ? ඇයි තාමත් මේ හිතට තියෙන නිදහස ඇහිරෙන්නේ? මේ නිදහස මේ හිතට අහිමි වෙන්නේ ඇයි? කියලා අන්න කෙනෙකුට හිතලා බලන්න පුළුවන්. මොකද එයා අත්දැකලා තියෙනවා නම් මේ මුකුත් උපාදාන නොකරන తত্ত্বය හිතට ඒක තේරිලා තියෙනවා නම් ඒක දැන් එයා කාලයක් හෝ භුක්ති විඳලා තියෙනවා නම් එයාට නිකන් හිතෙන්න පුළුවන් ඇයි මේ හිත අල්ලන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා රාගයේ තියෙන තාක් මේ හිත අල්ලනවා. ද්වේෂයේ තියෙන තාක් මේ හිත අල්ලනවා. මෝහයේ තියෙන තාක් මේ හිත පැටලෙනවා. එහෙමනම් අන්න මේ අපේ තියෙන නිදහස අපිට නැති වෙන්නේ. මේ විමුක්ත සිත අපිට අහිමි වෙන්නේ. එහෙමනම් මේ රාග ද්වේෂ මෝහයන්ගේ තියෙන බලපෑම නිසා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ අර පාරංගම සූත්‍රයේදී තවදුරටත් ප්‍රකාශ කරන්නේ අර தත්ත්වය පාවිච්චි කරන්න ඊළඟට එතනින් අතර වෙන්න එපා. පරියෝදපේ අත්තානං. දැන් මේ තමන්ගේ ආත්ම භාවය හොඳට තේරුම් ගන්න, හොඳට පිරිසුදු කරගන්න. චිත්ත ක්ලේශේහි පඬිතෝ. මේ හිතේ තියෙන කෙලෙසුන්ගෙන් සියල්ලගෙන්ම මේ හිත පිරිසුදු කරගන්න. මේ අර தත්ත්වය ඇති කරගෙන අර අපි කතා කරපු දැන් රළු කෙලෙස් ටික අයින් කළා නෙමෙයි නැත්තම් අකුසලයන් ප්‍රහාණය කළා, කුසලයන් වඩලා ඊළඟට මේ අරමුණු වලින් අයින් වෙලා බොහොම නිදහස් තැනකට ඇවිල්ලා ඒ තැන පාවිච්චි කළා. විවේකයේ අත්ත දූරමං තත්‍රාබිරතින් ඉච්ඡෙය්‍ය. මේ එතනම පොඩි අබිරතියක් ඇති කරගෙන ඒකට උවමනාවක් ඇති කරගෙන එතන හිත පවත්තන්න උත්සාහන්ත වෙලා අනේ එතනත් නතර වෙන්නේ නැහැ. එතනත් අවසානයේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියනවා පරියෝදපේය අත්තානං. දැන් අන්න තමන්ගේ හිත හාත්පසින් කෙලසුන්ගෙන් නිදහස් කිරීම සඳහා උත්සාහන්ත වෙන්න. ඉතින් මේ தත්ත්වය බුදුරජාණන් වහන්සේ විවිධ පැතිවලින් කියලා තියෙනවා.
දැන් ස්වාමීන් වහන්සේලාට මතක ඇති පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට අපිට මේ හම්බුනේ මෙතෙන්දී తాවකාලිකව හම්බුනේ ඒ ප්‍රභාස්වර වූ හිත. මේ ප්‍රභාස්වර වූ හිත කෙලසුන්ගෙන් නිදහස්. හැබැයි తాවකාලිකයි. මොකද තාම කෙලස් තියෙන නිසා. తాවකාලිකව හැබැයි කෙලසුන්ගෙන් නිදහස් කර ගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ ප්‍රභාස්වර වූ හිත අපිට හම්බ වුණා නම්, ඒ විමුක්ත වූ සිත අපිට හම්බ වුණා නම්, අනිශ්චිත වූ සිත අපිට හම්බුණා නම්, උපාදානයන්ගෙන් තොර වූ හිත අපිට හම්බ වුණා නම්, එහෙමනම් අන්න එතන තමයි අපිට අර හම්බ වෙන ආරක්ෂිත භූමිය වෙන්නේ. ඒ ආරක්ෂිත භූමියේ ඉඳලා එහෙමනම් කෙලෙස් සටන තවදුරටත් දියත් කරන්න අවශ්‍යයි. ඉතින් එතකොට මේ කෙලෙස් සටන දියත් කරනවා කියන්නේ කුමක්ද? දැන් අර භූමියේ ඉන්නකොට ඔන්න ආයෙත් හිත ගිහිල්ලා උපාදාන කරනවා. ආයෙත් හිත ගිහිල්ලා මොකක් හරි පැටලෙනවා. පැටලුනහම දැන් අපි මොකද කරන්නේ? ඉතින් මේ පැටලිච්ච ගතිය දිහා ආයෙත් බලනවා. දැන් පැටලුනේ ඔන්න රාගය නිසා. ඔන්න හිතට අරමුණක් ආවා. නැත්නම් අපි තුමු ඇහැට රූපයක් පෙනුණා. ඒ රූපේ පෙනීම නිසා ඔන්න හිතේ රාගයක් මතුවුණා. රාගේ මතුවුන හින්දා ඔන්න අපේ හිත අර තිබිච්ච නිදහස් තැනින් එළියට පැනලා නිදහස් තැන අපිට අහිමි වෙලා ඔන්න ආයෙ ගිහිල්ලා එතන හිත උපාදාන කළා. දැන් අපිට නිදහස අහිමි. දැන් ඔන්න හිත ආයෙත් උපාදාන වෙලා. උපාදාන වෙච්ච හිත දැන් අන්න යෝගාවචරේ හඳුන ගන්නවා. දැන් අන්න ආයෙත් හිත උපාදාන වෙලා ආයෙත් අන්න හිත අහු වෙලා හිර වෙලා කියලා අන්න කෙනෙක් හඳුන ගන්නවා. හඳුන ගත්තා නම් අන්න ආයෙත් පුළුවන් එයාට සරාගං වාචිත්තං සරාගං චිත්තන්ති පජානති ආයෙත් මුලට යන්න පුළුවන් චිත්තානුපස්සනාවේ. දැන් ඔන්න රාගයක් මතුවෙනවා තේරෙනවා. ආයෙ හිත පැටලෙනවා තේරෙනවා. රාගය ටික ටික වර්ධනය වෙනවා තේරෙනවා. අපි ඒකෙන් එළියට ඇවිල්ලා ආයෙත් ඒ දිහා බැලුවොත් අන්න පැටලිල්ල අවසන් වෙනවා. දැන් ආයෙ පැටලෙන්නේ නැහැ. රාගය වශයෙන් තේරුම් ගත්තා. ආයෙත් ඔන්න රාගයේ ප්‍රහව ගියා. ඡේ වෙලා ගියා. අන්න ආයෙත් විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තන්ති පජානාති ආයෙත් අර හිතේ නිදහස් භාවයට පැමිණුණා. අනිශ්චිත භාවයට ආයෙත් පැමිණුණා. දැන් ආයෙත් එහෙම ඉන්නකොට ඔන්න ආයෙ ද්වේෂයක් පහළ වුණා. කවුරු හරි සද්දයක් කරනවා. ඔන්න හිත ආයෙ ගිහිල්ලා හිතේ නොරුස්නා ගතියක් පහළ වෙනවා. පුළුවන් නම් මේකට ආයෙ පොහොර දමන්න නැතුව නොරුස්නා ගතිය වශයෙන් දැනගන්න. හිතේ පහළ වෙන ද්වේෂය වශයෙන් දැනගන්න. දැනගත්තා නම් අන්න ද්වේෂය හිමීට පහළ ගියා, ඡේ වෙලා ගියා, ආයෙත් හිත නිදහස් වුණා. ආයෙත් දන්න අනිශ්චිතයි, උපාදාන වලින් තොරයි. ආයෙත් හිතේ මොකක් හෝ ඇතුලේ කතාවක් යනවා. මේකේ රාගයත් ඒ තරම් හොයාගන්න අමාරුයි, ද්වේෂයත් ඒ තරම් හොයාගන්න අමාරුයි. ඇතුලේ පැටලිලා. අනේ ඒකත් අන්න අපි අගේ කරන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපේ හිතේ මේ ඇතුලේ කතාවට අපේ යම් ඇල්මක් තියෙනවා. මේ ප්‍රපංචයට හිතේ දුවන මේ ඇතුලේ කතාවට සාමාන්‍යයෙන් අපේ කැමැත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා පපංචාබි රතා පජා. මේ ප්‍රජාව, මනුෂ්‍ය ප්‍රජාව, දිව්‍ය ප්‍රජාව, මේ සත්ත්ව ප්‍රජාව හැමෝම මේ ප්‍රපංචයට හරි කැමතියි. නිප්පපංචා තථාගතා. හැබැයි තථාගතයන් වහන්සේලා නිප්පපංචයි. උන්වහන්සේලාගේ හිත සමනය වෙච්ච ස්වභාවයක්. තැම්පත් වෙච්ච ස්වභාවයක්. ඇතුලේ කතාව දුරු වෙච්ච ස්වභාවයක්. නිදහස් වෙච්ච ස්වභාවයක්. නිහඬව ඉන්න ස්වභාවයක්. ප්‍රපංචයන්ගෙන් තොර වෙච්ච ස්වභාවයක්. උන්වහන්සේලාගේ හිතේ තියෙන. බුදුහාමුදුරුවෝ තමන්ගේ හිතේ හැටි කියලා දිදී අපි ඒ දක්වා උනන්දු කරවනවා. මෙන්න මේ බඳු හිතක් තමයි මගේ හිතේ තියෙන්නේ. හැබැයි මේ සාමාන්‍ය පෘථග්ජන ස්වභාවය තමයි ප්‍රපංචයට ඇලිලා තියෙන්නේ. කියලා අපිට උත්තේජනයක් දෙනවා මේ ප්‍රපංචයන්ගෙන් තොරව හිත පවත්ව ගන්න. අන්න ප්‍රපංචයන්ගෙන් තොරව හිත පවත්වනවා. ඒ සඳහා උත්සාහයක් දරනවා. නිප්පපංච තත්වයක් දක්වා උත්සාහයක් දරනවා. ඉතින් මෙහෙම කරන්න පුළුවන් නම් අන්න ටික ටික අපිට පුළුවන් වෙනවා අර නිහඬ සිතක අත්දැකීමක් ලබන්න. සංසුන් හිතක අත්දැකීමක් ලබන්න. දැන් අපි හිතමු කෙනෙකුට සක්මනේදී වුණත් මේ වගේ තත්වයක් මුල් කාලයේ බව අත්දකින්න පුළුවන්. බැරි නැහැ. දැන් මේකට හුඟා දුර යන්න අත්‍යවශ්‍ය නැහැ. මුල් කාලයේ පවා මේකේ යම්කිසි බීජයක් Tamanට අත්දැක ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු මුලදී අපි වම දකුණ කිය ගියේ. හැබැයි දැන් ඔන්න අපිට තේරුණාට පස්සේ දැන් වම දකුණ කියන්න අවශ්‍ය නැහැ. දැන් මේ පාදයක් පොළවේ ස්පර්ශනකොට එතන හිත තියන්න පුළුවන්. ඊළඟ පාදයේ පොළවේ ස්පර්ශනකොට එතන හිත තියන්න පුළුවන්. කියලා තේරුණා නම් ඔන්න අපි නැවැත්තුවා. ඒ කියෝන එක නැවැත්තුවා. දැන් හිත නිශ්ශබ්දයි. යම් පමණක නිශ්ශබ්දයි. දැන් වම් පාදයේ පොළවේ ස්පර්ශනෝ එතන හිත හිටිනවා. දකුණු පාදයේ පොළවේ ස්පර්ශනෝ එතන හිත හිටිනවා. නිහඬ සිතක්. ඉතින් අතීතයට ගියොත් අනාගතයට ගියොත් ඔන්න ආයෙ පොඩ්ඩක් පැටලෙනවා. ආයෙ හිත තාම එකඟ මදි. තාම හිත සතිමත් මදි. තේරුම් ගන්නවා. ඔන්න දැන් ටිකක් කොහොම වර්ධනය වෙන්න කෙනෙකුට පුළුවන් වෙනවා මේ කොනේ ඉඳන් අපි තුමු එහා කොනට යනකම්ම
බොහොම නිහඬ සිතකින් ඒකාග්‍ර වෙච්ච හිතකින් මේ පාදයක් පාසා ඒ ස්පර්ශයක් පාසා අවධානය යොමු කරමින් යන්න. මේකට හිතන්න අවශ්‍ය නැහැ. හිත නිශ්ශබ්දයි. ඕක තවත් ලස්සන උපමාවකින් කියනවා අජාන් බ්‍රහ්මවංශෝ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියනවා දැන් අපි ක්‍රිකට් මැච් එකක් බලනවා. ඒ ක්‍රිකට් මැච් එකක් බලනකොට සාමාන්‍යයෙන් ඔන්න කවුරු හරි ඉඳගෙන ඒක ගැන විස්තර විකාශයක් කරනවා. ඉතින් අපිත් බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට අපි මේ බලන ප්‍රේක්ෂකයා ඒක ගැන කරන විස්තර විචාරකයාගේ තියෙන රුචි අරුචිකම් වලට පොඩ්ඩක් රැවටෙනවා. එයා කැමති නම් යම්කිසි අපි හිතමු ඔන්න දැන් ලංකාවයි ඉන්දියාවයි සෙල්ලම් කරනවා. ඒතකොට ඉන්දියාවේ එක්කෙනෙක් නම් ඒ ගැන විස්තර ਵਿਚාරය කරන්නේ එයා සමහරට ඉන්දියාවට බර වෙලා තමයි මේ විස්තරය කරන්නේ. අපි බලාගෙන ඉන්නවා. එතකොට අපිටත් තේරෙනවා දැන් මේ ਵਿਚාරකයා ඉන්දියාවට බරව ඒ විස්තරය කරනවා. එහෙම නැත්නම් ඔන්න ලංකාවේ ਵਿਚාරකයෙක් තමයි මේ විස්තර විකාශය කරන්නේ. එතකොට අන්න එයා සමහරට ඔන්න ලංකාවට බරව තමයි ඒක කරන්නේ. හැබැයි අපිට පුළුවන් ද රූපවාහිනිය සම්පූර්ණයෙන්ම සද්දේ නවත්තලා මේ රූපෙ දිහා විතරක් බලන්න. එතකොට මොකද්ද තියෙන්නේ? එතකොට තමයි අන්න අපේම සොයන් විවේචනයකට එන්නේ. නැත්නම් අපිටම ආවේනික විදිහට දැන් මේ රූපය දිහා බලන්න පුළුවන්. ඔන්න ඒ වගේ තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දෙයක් දිහා බලනකොට අපේ තියෙන රුචි අරුචිකම් වලට අනුරූපව අපේ ඇතුලේ කතාවක් දියත් වෙනවා. අපි හිතමු දැන් අපි දියැලක් දිහා බලනවා. දියැලක් දිහා බලද්දී ඔන්න අපිට හිතෙනවා මේක ගැන ඡායාරූපයක් ගත්තම් හොඳයි. මේක ගැන පත්තරේ පළ කරා නම් හොඳයි. මේක ගැන මොකක් හරි මේ තව කෙනෙකුට දැන්නුවා නම් හොඳයි. ඉතින් මේ ඇතුලේ කතාවක් කියවනවා ඇතුළ. රූපේ බලනවට අමතරව ඇතුලේ කතාවක්. නමුත් කෙනෙකුට පුළුවන් ද දියැල්ල දිහා බලනවා ඇස් දෙකෙන් පමණයි හිත නිශ්ශබ්දව. ඔන්න ඔයගේ තත්ත්වයක් මෙතනක් තියෙන්නේ. දැන් එතකොට සක්මනේ යනවා. හැබැයි හිත නිහඬයි. හිත තියෙනවා එතන. ඒ අරමුණේ හිත තියෙනවා බොහොම නිහඬ සිතක්, සංසුන් සිතක්. සාමකාමී හිතක්, සමාහිත හිතක්. ඒකයි ඇත්තටම මේ භාවනාවේදී විශේෂයෙන්ම විපස්සනාවේදී මුලින්ම එන මට්ටමක් තමයි මේ ප්‍රපංච සමනය. මේ ඇතුලේ කතාව ටිකක් අඩු කරගන්න ඕනේ. අපි පිට කතාව වගේම අපි හිතමු දැන් අපි එළියේ නිශ්ශබ්ද වෙලා ඉන්නවා. හැබැයි ඇතුලේ කියවනවා නම් එතනක් තියෙනවානේ මේ සාන්නසලට තේරෙන්නේ නැති ඇතුලේ කියවනවා. එක්කෙනෙක් එකක් කියනවා, තව එක්කෙනෙක් තව එකක් කියනවා. ඇතුලේ ලොකු ආරවුලක්. එහෙමනම් අන්න ඇතුලේ කතාවක් තියෙනවා. මෙන්න මේ ඇතුලේ කතාව සමනය එහෙමනම් මේ භාවනාවේ එක අංගයක්. ප්‍රපංච සමනය කියලා කියනවා. ඒ බඳු ඒ දිග කතා, නව කතා අඩු වුණා නම් අන්න කෙටි කතා බවට පත් වෙනවා. දැන් එච්චර දිග කතා කියන්නේ නැහැ, නව කතා ලියන්නේ නැහැ. දැන් ඔන්න කෙටි කතා හිත කියන්නේ. මොකද ඒට දැන් ඔන්න සතිය ටිකක් දියුණු වෙලා. සතිය දියුණු වෙලා හින්දා අර කතාව පටන් ගත්තාම අපි ඔන්න කායानुපස්සනාවේ යෙදෙනකොට අර කතාව වැඩි දුරක් යන්නේ නැතුව සමනය වෙලා යනවා. ඔන්න දැන් කෙටි කතා බවට පත් වෙලා. අපි තුමු දැන් කායानुපස්සනාවේ යෙදුණා, අපි සක්මන් භාවනාවක යෙදුණා. ඇතුලේ කතාවක් මුලින් තිබුණා. හොඳට අපේ අවධානය ඒ කායानुපස්සනාවට යොමු වෙන්න ඒ ඇතුලේ තිබිච්ච කතාව වැඩි දුරක් නොගිහින් ඔන්න සමනය වුණා, ඔන්න නිශ්ශබ්ද වුණා. කෙටි කතාවක් බවට පත් වෙලා. ඊට පස්සේ ඕක කෙටි කතාවත් නිකන් වාක්‍ය පමණක් බවට පත් වෙනවා. ඒකට බුදුහාඳුර කියන්නේ නිකන් විතක්ක සමනය නැත්නම් විතක්ක විජය කියලා කියනවා. විතර්ක සමනය කිරීම. රාග ස්වභාවයක්, ද්වේෂ ස්වභාවයක්, කාම විතක්කයක්, ව්‍යාපාද විතක්කයක්, විහිංසා විතක්කයක් කියලා ඔන්න බුදුහාඳුර පෙන්නනවා. එතකොට අන්න විතක්ක සමනයක්. දැන් අර මුල් පියලි වලින් අහු වෙනවා. ඒ කියන්නේ හිතේ මතුවෙන යම්කිසි ඒ සිතුවිලි ධාරාවක වැඩි දුරක් යන්න නොගිහින් මේ සතියේ වර්ධනය නිසා, සමාධියේ වර්ධනය නිසා මේවායෙන් අයින් වෙලා ඒක දිහා බලන්න පුළුවන් ඒ හැකියාව නිසා අන්න මේක වැඩි දුරක් නොගිහින් මුල් පියලි වලම අහු වෙනවා. එතකොට අන්න විතර්කයක් පහළ වුණේ. කාම විතර්කයක් පහළ වුණා. ඒක එතන සමනය වුණා. ද්වේෂ විතර්කයක් පහළ වුණා. විහිංසා විතර්කයක් පහළ වුණා. ඒකෙන් අයින් වෙලා ඒක දිහා දැක්කා. අන්න ඒක සමනය වුණා. ඉතින් මේකේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ බුදුනුවණින් කොච්චර අපිට කියලා දෙනවද කියනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක සමනය වුණාට පස්සේ මේ හොඳයි කියලා හිතෙන තව જાති විතර්ක ටිකකුත් තියෙනවා. ඒවත් හැබැයි විතර්ක. ඒවත් සමනය විය යුතුයි කියලා දෙනවා. ඒවා තමයි දැන් සමහරලාට ඔන්න ඉන්නකොට හිතෙනවා මේක මං ගිහිල්ලා තව කෙනෙකුට කියලා දෙන්නත් ඕනේ. ඊළඟ පන්සලේ ස්වාමීන් වහන්සේටත් කියන්න ඕනේ. කියලා දැන් මේ අනුන් වෙනුවෙන් පරානුද්යතා විතර්ක කියලා කියනවා. මේ අනුන් වෙනුවෙන් තාම මොන හරි කරන්න ඕනේ කියලා දැන් මේ භාවනාව කෙරෙන අතරේ දැන් අපි හිතන්නේ නැහැනේ මේක බැහැර කළ යුතු විතර්කයක් කියලා.
මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? මේකත් මතුවෙන්න පුළුවන්. මේක එන්නේ හරි කියන නිවැරදි කියන මුහුණුවරකින් එන්නේ. හැබැයි ඒකත් සූක්ෂම විතර්කයක්. සුකුම විතර්ක කියලා කියනවා. ඒ බඳු සුකුම විතර්කයක් පහළ වුණා නම් ඒකත් සමනය කරගන්න. මේ වෙලාවේදී මේ කියලා දෙන අවස්ථාව නෙමෙයි, අනුන්ට උගන්වන අවස්ථාව නෙමෙයි, මේ මම තාම ඉගෙන ගන්න අවස්ථාව. අන්න මේ සුකුම විතර්කයත්, ඒ පරානුද්යතා විතර්කයත් පැත්තකින් තිබ්බා. ආයෙත් හිත නිශ්ශබ්ද වුණා. ඔන්න සමහරලාවට ඊට වඩා පෙන්නනවා ලාභ සක්කාර පටිසංයුක්ත විතර්ක. දැන් මේක ඉදිරිපත් කළා මට පොඩ්ඩක් ඉස්සරහට එන්න පුළුවන්ද? කෙනෙක් වෙන්න පුළුවන්ද? පුජ්‍යලයක් වෙන්න පුළුවන්ද? මේකෙන් ලාභ සත්කාර ලබන්න පුළුවන්ද කියලා ඔන්න ලාභ සත්කාර පැත්ත මතුවෙන්න පුළුවන්. එහෙම නැත්නම් අමර විතර්ක කියලා. දැන් මේ කොන්දරි දෙනවා ටිකක්. මේක දිගට ගියොත් එහෙම මේ මොකක් හරි කොන්දර ලොකු අමාරුවක් දෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා මම එක්කෝන්න දැන් වෙන තැනකට ගිහිල්ලා භාවනා කරන්න ඕනේ, හිටගෙන භාවනා කරන්න ඕනේ, ඉරියව්ව වෙනස් කරන්න ඕනේ, වේද මහත්තයෙක් හම්බෙන්න යන්න ඕනේ කියලා ඔන්න මේ සෞඛ්‍ය සම්පන්න වීම සම්බන්ධයෙන්, ලෙඩ සම්බන්ධයෙන් ඔන්න විතර්ක පහළ වෙන්න පුළුවන්. ඉතින් ඕකටත් අහු වෙනවා. ඉතින් ඇතැම් වෙලාවට භාවනා කරන්න ඇවිල්ලා සමහරවිට අර දැන් කාම විතර්කයත් සමනය වෙලා, ව්‍යාපාද විතර්කයත් සමනය වෙලා, විහිංසා විතර්කයත් සමනය වෙලා, හැබැයි දැන් හිතෙන්නේ මේ බෙහෙත් කරන එක ගැන. ඉතින් එතකොටත් ඒකටත් අහු වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා ඒකත් ජය ගන්න. ඒ සූක්ෂම විතර්කයත් දුරු කරගන්න කියලා ඉතින් කියනවා. ඊළඟට අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක කියලා මේ අනිත් අය මං ගැන මොනවද හිතනවද දන්නේ නැහැ. මම භාවනා කරනවා දැක්කා හොඳද දන්නෙත් නැහැ. මං ගැන වැරදි ආකල්පයක් තියෙනවද දන්නෙත් නැහැ. කියලා දැන් ඔන්න එහෙමත් විතර්කයක් පහළ වෙන්න පුළුවන්. ඉතින් එකාතකින් බැලුවාම මේ අපේ හිතේ තියෙන වංචනික ස්වභාවය බුදුරජාණන් වහන්සේ බොහොම සියුම්ව දැකලා අපිට කියලා දෙනවා මේ අර ප්‍රධාන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක සමනය වුණාට පස්සේ මෙන්න මේ වගේ හරි කියලා හිතන, නිවැරදි කියලා හිතන පැත්තකින් විතර්ක පහළ වෙන්න පුළුවන්. මේවත් බැහැර කරන්න කියලා දෙනවා. ඉතින් මෙන්න මේ වගේ විතර්ක සමනය වීමක් තමයි එකතකින් ක්‍රමානුකූලව මේ චිත්තානුපස්සනාවකදී කියලා දෙන්නේ. ඒ කියන්නේ රාගසිතක්, ද්වේෂසිතක්, මෝහසිතක් මේවා හඳුනා ගන්න පුළුවන් එකතකින්. යම් පමණකට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අර මතුවෙන පැටලිලි නැත්තම් තමන්ගේ සෞඛ්‍ය සම්පන්න වීම සම්බන්ධයෙන් එන පැටලිලි නැත්තම් අනුන්ට උදව් කිරීම සම්බන්ධයෙන් එන පැටලිලි, ලාභ සත්කාර සම්බන්ධයෙන් එන පැටලිලි, එහෙම නැත්තම් මං ගැන අනිත් අය මොනවා හිතනවද දන්නේ නැහැ කියලා එන පැටලිලි, මේවත් අපි තේරුම් අරගෙන ඒවැනුත් හිත නිදහස් කරගත්තා නම් අන්න හිත නිශ්ශබ්දයි. අන්න හිත ප්‍රපංච සමනය වෙලා, අන්න හිත නිහඬ වෙලා. අන්න ඒ බඳු නිශ්චල නිහඬ ස්වභාවයක් තමයි එකතකින් ටික ටික බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට කෙනෙකුට දියුණු කරගෙන යන්න පුළුවන් නම් මේ తত্ত্বය බුදුරජාණන් වහන්සේ කියනවා සති දෝවාරිකෝ භික්කවේ අරිය ශාවකෝ අකුසලම් පජහති කුසලම් භාවේති. හොඳට මේ සතිය දොරටුපාලයක් වගේ කරගත්ත මේ ආර්ය ශ්‍රාවකයා අකුසලය බැහැර කරනවා, කුසලය දියුණු කරනවා. සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති. වැරදි දේ දුරු කරනවා, නිවැරදි දේ භාවිතා කරනවා. සුද්ධං අත්තානම් පරිහරති. බොහෝම පිරිසුදු ආත්ම භාවයක් පරිහරණය කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ චිත්තානුපස්සනාව ටිකක් සූක්ෂමයි. හොඳට අර කායානුපස්සනාවෙන් අපි පුහුණුවක් ලැබලා තියෙනවා නම්, වේදනානුපස්සනාවකින් හොඳ පුහුණුවක් ලැබලා තියෙනවා නම් අපිට මේ කරන්න ඕනේ වැඩේ ගැන තේරෙනවා නම් ප්‍රායෝගිකව. කොහොමද මේ අරමුණෙන් බැහැර වෙලා අරමුණ දිහා බලන්නේ? මෙන්න මේ කාර්ය විශේෂයෙන්ම අපිට තේරෙනවා නම් අන්න චිත්තානුපස්සනාවකට උත්සාහවන්ත වෙන්න පුළුවන්. ඒ වගේමයි ඒක කරගෙන යනකොට හිත තැම්පත් වෙන්න හිත නිදහස් වෙන්න ඒ දැනෙන ඒකාකාරීත්වය අපිට දරන්න පුළුවන් නම් ඒකෙන් අපි පැනලා දුවන්නේ නැතුව ආයෙ නැගිටලා සක්මනට යන්න කලබල වෙන්නේ නැතුව ටික ටික මේ ඒකාකාරීත්වයට හිත හුරු කරන්න පුළුවන් නම් මේ මොකක්වත් නැති සිතක් හරිම ඒකාකාරී සිතක්. අපේ ලොකු සානාංශය කියන්නේ හරිය නිකන් සුදු පාන් කන්නවා වගේ. සාමාන්‍යයෙන් අපිට සුදු පාන් කන්න අමාරුයිනේ. එක්ක ජෑම් ටිකක් ඕනේ, නැත්නම් බටර් ටිකක් ඕනේ, සීනි ටිකක් ඕනේ, ලුණු මිරිස් ටිකක් ඕනේ. නිකන් සුදු පාන් පෙත්තක් දුන්නාම කන්න අමාරුයි. වළඳන්න අමාරුයි. නමුත් මේ හම්බෙන්නේ අන්න ඒ වගේ හිතක්. සුදු පාන් වගේ හිතක්. මොකක්වත් නැහැ. රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, පැටලිලක් නැහැ, මම මගේ කියා ගන්න දෙයක්වත් නැහැ, මොකක්වත් නැහැ. ඉතින් මෙන්න මේ தত্ত্বය කෙනෙක් හඳුනාගෙන ටික ටික යහට යනවා නම් අන්න ඒකම පාවිච්චි කරන්න පුළුවන් කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයක් වශයෙන්, ආරක්ෂිත භූමියක් වශයෙන්, ප්‍රභාස්වර වූ සිතක් වශයෙන්, අනිශ්චිත වූ සිතක් වශයෙන්, අනුපාදාන වූ සිතක් වශයෙන්. මෙන්න මේ தত্ত্বය හඳුනාගෙන ඉස්සරහට යනවා නම් අන්න Tamanට හඳුනා ගන්න පුළුවන් මේ හිත තාමත් මේ පරණ පුරුදු වලට අහු වෙලා ජීවත් වෙන්නේ.
නැත්තම් පරණ අනුසය වලට අහු වෙනවා කියලා අන්න කෙනෙකුට හඳුනා ගන්න ඉඩ තියෙනවා. ඒක අතරින් එතකොට බොහොම ගැඹුරු විපස්සනාවකට යවෙන්නේ තමන්ගේම හිත බොහොම නිහතමානීව බොහොම අවංකව හඳුනා ගන්නවා. මේ හිතේ පහළ වෙන කෙලෙස් සංගවන්නේ නැතුව අන්න තේරෙන්න පටන් ගන්නවා. මොකද හිතේ තියෙන පැහැදිලි බවක්. අර ඒ සමාහිත හිත, විමුක්ත වූ සිත, අනිශ්චිත වූ හිත, කිසිවක් උපාදාන නොකරන සිත හරියට නිකන් සුදු කඩදාසියක් වගේ. හරියට නිකන් සුදු වස්ත්‍රයක් වගේ. සුදු වස්ත්‍රයකට බොහොම පිරිසුදු සුදු වස්ත්‍රයකට පුංචි තීන්ත පැල්ලමක් වැටුණත් ඒක හොඳට කැපිලා පෙනෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිත විපස්සනාවකින් වැඩෙන්න චිත්තානුපස්සනාවකින් වැඩෙන්න මේ හිතේ ඒ පිරිසුදු බව පොඩ අල්ල හිටින ගතියක් තියෙනවා. එයාට දැන් ඔන්න සක්මනේදිත් හිත නිදහසේ තියන් ඉන්න පුළුවන්. පරයන්කේදිත් එයාට හිත නිදහසේ තියන් ඉන්න පුළුවන්. හිත උපාදාන කරනකොට ඔන්න තේරෙනවා. හිත ගිහිලා ආයෙත් අල්ල බදාගත්තා කියලා අන්න ආයෙ හිර වුණා කියලා තේරෙනවා. ඉතින් මේ ගැන බුදුරජාණන් වහන්සේ තව ඉතින් විශේෂ විවිධ ආකාරයෙන් දේශනා කළා තියෙනවා. එක උපමාවක් විතරක් එක තව සූත්‍රයක් විතරක් මම මතක් කරලා දේශනාව අවසන් කරන්නම්. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා උදාහරණයක් වශයෙන් ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී. දැන් ඇහෙන් රූපයක් දැකලා ඔන්න හිතේ මනාපයක් පහළ වෙනවා. ඒ කියන්නේ ආයෙත් ඔන්න කැමැති සිතක්, ලෝභ සිතක් පහළ වෙලා. එහෙම නැත්නම් හිතෙන් ඇහෙන් රූපයක් දැකලා ඔන්න අමනාපයක් පහළ වුණා. ඉතින් මේ මට්ටමේදී බුදුරජාණන් වහන්සේ කියන ඔන්න ආයෙත් තේරුම් ගන්න අවශ්‍යයි යෝගාවචරයේකට අර තිබිච්ච නිදහස අහිමි වුණා. හිතේ තිබිච්ච ඒ උපාදාන නොකරන ස්වභාවය, අනිශ්චිත වූ ස්වභාවය අහිමි වුණා. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා තං ඕලාරික සංකතං ඕලාරිකං පටිසමුප්පන්නං කියලා අන්න බුදුරජාණන් වහන්සේ මේකට තව අපිට කියලා දෙනවා. දැන් මේ ඇති වෙලා තිබෙන తాවකාලික මනාපය, తాවකාලික කැමැත්ත, මේ ආසාව සංකතයි. මේක සකස් කරලා ආපු එකක්. ඕලාරිකයි අර තිබිච්ච තැන හරි සියුම්, හරිම සරලයි. හරිම සූක්ෂම තැනක හිත තිබුණේ. හැබැයි දැන් අන්න ගියේ හිතේට වඩා රළු තැනකට, ඕලාරික තැනකට. ඒ ඕලාරික තැනට වඩා අර හිටිය තැන හොඳයි. එහෙම නැත්තම් බලන්න කියන පටිච්චසමුප්පන්න වශයෙන්. ඒ කියන්නේ දැන් මේ හිත නැවතත් උපාදාන කළේ ප්‍රත්‍ය සම්පන්න වීම නිසා පටිච්චසමුප්පන්නව. ඒ කියන්නේ යම් හේතුන් ඉදිරිපත් වුණා, ඇහැට රූපයක් නිකුත් මේ මුලිච්චි වුණා. ඒ හරවන චක්කු විඥාන පහළ වුණා. ඒ ආදී වශයෙන් ඔන්න කෙනෙකුට සූක්ෂම වශයෙන් උනත් ඔන්න දකින්න පුළුවන්. පටිච්චසමුප්පන්න ස්වභාවය දකින්න පුළුවන්. ඒ වෙනුවට යන්න කියනවා අර හිටිය තැනට. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. අර තීච්ච උපේක්ෂා ස්වභාවයට ඒක ශාන්තයි, ඒක ප්‍රණීතයි, අන්න එතෙන්ට හිත ගන්න කියලා කියනවා. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ නොයෙකුත් අන්දමින් මේ අපේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න ආකාරය, අපේ හිතේ චිත්තානුපසනාවක් වඩන ආකාරය බොහෝ සූත්‍රවල දේශනා කරලා තියෙනවා. ඉතින් මේ කරුණු අපිත් ඉගෙනගෙන ප්‍රායෝගිකව මේ ධහම අපේ ජීවිතවලට එකතු කරගෙන අපේ සිතෙත් මේ ගුණ ධර්ම දියුණු කරගන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම යම් මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.